බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तिसरණ गमनं सम्पूर्णं පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सद्मुक्तदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से पूजनीय महासंඝ रत्नයන් අවසරයි
ශ්‍රද්ධා සම්පන්න කාරුණික පිටුතුනි, හැමදෙනාම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත තමන්ගේ ජීවිතයට අද උදෑසන ඉඳලා විශාල කුසල ධර්ම රාශියක් එකතු කරගෙන මේ වෙලාවේදී උතුම් සද්ධර්මය ශ්‍රවණය කරගන්නට අදහස් කරගෙනයි මේ අවස්ථාවට හැමදෙනාම සහසම්බන්ධ වෙන්නේ. කුසල ධර්මයන් කියන එක අපි කාගේ ජීවිතවලට යහපත පිණිස, සැනසෙල්ල පිණිස පවතින දෙයක්. ඒ නිසා තමයි කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචර්යං කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ලෝකේ කුසල ධර්මයන් සිද්ධ කළ යුතු දේවල්. කුසලයේ කියලා කතා කරනකොට කුසලයේ දෙපැත්තකින් අපි සාකච්ඡා කරනවා. ලෞකික කුසලයේ සහ ලෝකෝත්තර කුසලයේ කියලා. ඒ ලෞකික කුසලයට පදනම බවට පත් වෙන්නේ ලෞකික සම්මාදිට්ඨිය. ලෝකෝත්තර කුසලයේ සඳහා පදනම බවට පත් වෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. අතිවික්ඛවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා. මහණෙනි, මේ ලෝකේ සම්මාදිට්ඨියක් තියෙනවා. ශාස්ත්‍රවයි ආශ්‍රවයන්ගෙන් ඇසුරවන්න පුළුවන්කම තියෙනවා. පුඤ්ඤ භාගියා පින් පක්ෂයේහි වැටෙන උපදි වේපක්ඛා මතු විපාක පිණිස පවතින සම්මාදිට්ඨියක් තියෙනවා. මේ යහපත් දැක්ම තුළ තමයි කර්මයේ කර්මඵලයේ අදහන නුවණ තියෙන්නේ. මේ කුසල ධර්ම, මේ දේවල් අකුසල ධර්ම කුසල් කිරීම තුළින් මෙබඳු යහපත් විපාක ලබන්න පුළුවන්කම තියෙනවා. අකුසල් කළාම මෙබඳු අයහපත් දේවලුයි ලබන්නට පුළුවන්කම තියෙන්නේ. මේ ආදී වශයෙන් හඳුනා ගනු ලබන සම්මාදිට්ඨියක්, යහපත් දැකීමක් තියෙනවා. ඒ යහපත් දැකීම තමයි කම්මස්සගත සම්මාදිට්ඨිය හැටියට හඳුන්වන්නේ. තව විදිහකින් කිව්වොත් ලෞකික සම්මාදිට්ඨිය කියලා හඳුන්වනු ලබන්නේ. එතකොට මෙන්න මේ සම්මාදිට්ඨිය බුදුරජාණන් වහන්සේ අපට වර්ණනා කරනවා. හේතුව තමයි අද අපි යම් මනුස්ස ජීවිතයක් ලබාගෙන ඉන්නවා නම් ඒ ලබාගත් මනුස්ස ජීවිතයේ අපිට ලැබුණේ අපිට උපභෝග පරිභෝග වස්තු සම්පත් ලැබෙනවා නම් ඒ සියල්ලම ලැබෙන්නේ හිතන්නට පුළුවන් මනසක් ලැබිලා තියෙනවා නම් ඒ දේ ලැබිලා තියෙන්නේ අපි පෙර කළ කුසල කර්ම නිසා. ඒක ලෝකෝත්තර කුසල කර්ම කළ නිසා ලැබුණු විපාකයක් නෙමෙයි. ලෞකික කුසලයේ කළ නිසා ලැබුණු විපාකයක්. කාමාවචර කුසලයක් කළ නිසා ලැබුණු විපාකයක්. අන්න ඒ නිසා බුදු පියාණන් වහන්සේ කිසිම විටක පින එහෙම නැතිනම් කුසලයේ, ලෞකික කුසලයේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. පින කියලා කිව්වත් කුසලයේ කියලා කිව්වත් දෙකම එකම අර්ථයකින් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ලෞකික කුසල් නැතිනම් කාමාවචර කුසල් කියලා කියන්නේ කාමාවචර පින් කියන්නේ නැහැ. හැබැයි නමුත් අපි සාමාන්‍ය ව්‍යවහාරය තුළ අපි හඳුන්වන ඒ දේවල් පුණ්‍ය ධර්ම කියලා නැතිනම් පින් කියලා. එතකොට මෙන්න මේ පින් කරන එක බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරපු දෙයක්. නැතිනම් අප්‍රමාදීව මේ දේවල් වල හැසිරෙන්නට කියලා පෙන්වුවා. නිර්වාණගාමිනී ප්‍රතිපදාවකට පවා කෙනෙකුට දායක වෙන්නේ, හේතු වෙන්නේ ඒ විදිහට තමන්ගේ ජීවිතයට කරගත්ත ඒ කුසල ධර්මයක් නැතිනම් පුණ්‍ය ධර්මයක්. විශේෂයෙන් අපදාන පාළිය පරිශීලනය කරලා බලනකොට අපදාන පාළිය බැලීමෙන් අපිට දකින්න පුළුවන් මහරහතන් වහන්සේලා, මහරහත් තෙරණින් වහන්සේලා තමන් මේ ජීවිතයේ අරිහත්ත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා සසරේදී තමන් කළ පින්කම් පිළිබඳව දක්වනවා. එතකොට වෙන ජීවිතවල කරපු කුසල ධර්මයන්, පින් පුණ්‍ය ධර්මයන් පිළිබඳව එතනදී දේශනා කරනවා. අපිට හිතෙන්න පුළුවන් මහා ලොකු කුසල කර්ම ගැන දේශනා කරලා ඇති කියලා. ඇතැම් වෙලාවකට ක්‍රියාවක් විදිහට ගත්තොත් ඊටමත් පුංචි දෙයක් හැටියට තමයි කෙනෙකුට පේන්නට තියෙන්නේ. ඒකාංජලික තෙරුන් වහන්සේ සසරේදී කරපු පින්කම් තමයි බුද්ධ ප්‍රමුඛ මහා ශ්‍රාවක සංඝරත්නයේ වැඩම කරන දිහාවක් බලාගෙන ඉඳලා එකම එක වතාවක් ඇඟිලි බැඳලා වන්දනා කළා. ඒක තමයි කරපු පින්කම.
ඒ වගේම සමහර තෙරුන් වහන්සේලා එක පැන් භාජනයක් පාරේ වඩින ස්වාමීන් වහන්සේ නමකට පූජා කරලා තියෙනවා. තවත් සමහර තෙරුන් වහන්සේලා පාත්‍රයේ පිරෙන්නට ලිඳකින් පැන් අරගෙන පැන් අවශ්‍ය ස්වාමීන් වහන්සේලාට පැන් පූජා කළා. මෙබඳු වූ කුසල ධර්මයන් කරලත් එයින් ලබාගත් ආනිසංස ගැන සඳහන් කරනවා. කල්ප ගානක් උගතිය ගියේ නැහැ. සුගතීන් වලම ඉපදුනා. මේ ජීවිතයේදී උතුම් නිවනින් සැනසෙන්න ඒ කුසලයේ හේතු වුණා කියලා. කෙනෙක් හිතන්න පුළුවන් මොනතරම් පොඩි පිනක්ද සාමාන්‍යයෙන් එක වතාවක් ඇඟිලි බැඳලා වන්දනා කරනවා කියලා කියන්නේ. පැන් භාජනයක් පූජා කරගන්නවා කියලා කියන්නේ. ඒක පොඩි පින්කමක් කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. පිළිතුරු කර්මයේ බවට පත් වෙන්නේ අපි කරන ක්‍රියාව නෙමෙයි, අපි ඒ පිළිබඳව පවත්වන චේතනා සම්පත්තිය. ඒ නිසා කෙනෙකු කරපු දෙයක් දිහා බලලා අපිට මේ පින්කමේ තියෙන විශාලත්වය තීරණය කරන්නට පුළුවන් කමක් නැත්තේ. අපිට ඒක තීරණය කරන්නට වෙන්නේ මේ පින්කම පිළිබඳව එයා පවත්වන චේතනා සම්පත්තිය අනුව. එකම එක වතාවක් ඇඟිලි බැඳලා වන්දනා කළත් ඒ වන්දනා කරපු කුසලයේ පිළිබඳව එයා කල්පනා කරපු නිසා, ඒක බලවත් කුසලයක් ලෙස සකස් කරගත්ත නිසා තමයි එච්චර ඒසා ආනිසංස ප්‍රමාණයක් ඒ කුසලයේ අරමුණු කරගෙන ලබන්න පුළුවන්කම තිබුණේ. අපි ජීවිතේ ගොඩාක් පින්කම් කරනවා. ගොඩක් වෙලාවට පින්කම් කළාට ඒ දේවල් අපි ඒ තැනින්ම අතහැරලා දානවා. ඒ කියන්නේ ඊට පස්සේ ඒ දේවල් පිළිබඳව අපිට මතකයක් නැහැ. අපි වැඩි කල්පනා කරන්නේ නැහැ. ඒ දේවල් පිළිබඳව අපි සිහිපත් කිරීමකට යන්නේ නැහැ. එහෙම වුණාම මේ කුසලයේ බලවත් කුසලයක් බවට පත්වන්නේ නැහැ. නමුත් අපි නැවත ඒ කුසලයේ පුරුදු කරනවා නම්, අපි කරපු පින්කම පිළිබඳව සිතින් කල්පනා කරනවා නම්, ඒ හැමදාම ඔබට අනුමෝදන් වන්නට පුළුවන් නම්, අන්න ඒ කුසලය ඔබට බලවත් කුසලයක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි කුබ්බ චේතනාව, මුංචන චේතනා, ප්‍රචේතනා කියලා චේතනා තුනක් ගැන සඳහන් කරන්නේ. කරන්න කලිනුත් ඒ පිළිබඳ අවබෝධයෙන් කරනවා, කරන්නට කරන මොහොතේදීත් අවබෝධයෙන් කරනවා, කළාට පස්සේදීත් ඒ ගැන අවබෝධයෙන් ඉන්නවා. එතකොට අපරචේතනාවට ප්‍රමාණයක් නැහැ. ඒක ඕනෑ තරම් කාලයක් Tamanට පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔබ අද දවසේදී මහා පින්කම් මාලාවක් සිදු කරගත්තා. ඒ මහා පින්කම් මාලාවක් සිදු කරගත්ත දවසේදී ඔයගොල්ලන්ට මේ පින්කම අද දවසේ අද හවසින් අවසන් වෙනවා කියලා හිතන්න එපා. මේක අවසන් වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් මේක හැමදාම හිතන්න, මේ පිළිබඳව කල්පනා කරන්න, මේක හැමදාම හිතමින් සතුටු වෙමින් අපි මෙබඳු වූ පූජාවක් කළා කියලා ඔබට සිතුවිලි පවත්වන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වෙලාවල් වලදී ඔබේ සිතේ පහළවන අලෝභ, අද්වේෂ, අමෝහ සහගත සිතුවිලි වලින් නිපදුණු සිත්වලට තමයි කුසල සිත් කියලා කියන්නේ. ඒ කුසලයේ ශක්තිමත් කරන්නේ අපි ඒ විදිහට. ඒ නිසා ඔබට පුළුවන් ඕනෑ තරම් කාලයක් ඒ විදිහට මේ කුසලයේ පිළිබඳව සතුටු වෙන්න. හිතා ඒ පිළිබඳව ඔබට කල්පනා කරන්නට පුළුවන්කම තියෙනවා, අනුමෝදන් වන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ සෑම අවස්ථාවකදීම මේ කුසලයේ බලවත් කුසලයක් බවට පත් වෙනවා. එතකොට තමයි ඒ කර්මය අපිට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින දෙයක් බවට පත් වෙන්නේ. සුඛෝ පුඤ්ඤස්ස වච්චයෝ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ පින කියලා කියන්නේ සැපට තව නමක් කියලා. කෙනෙකුගේ ජීවිතය සුඛිත මුදිත කරන්නට පුළුවන් දෙයක් තමයි එයා ජීවිතේ කරගන්න කුසල ධර්මයන් කියලා කියන්නේ. ඒ කුසල ධර්මයන් විවිධාකාර කුසල ධර්මයන් වන්නට පුළුවන්. හැම කුසලයකින්ම ලැබෙන්නේ එක හා සමාන විපාක නෙමෙයි. හැම කුසලයකින්ම ලැබෙන්නේ එක එක කුසල් වලින් එක එක ආකාරයේ විපාක තමයි ලබන්නට පුළුවන්කම තියෙන්නේ. කංචක පූජාවක් කියලා කියන්නේ, එහෙමත් නැතිනම් වටතිර පූජාව කියලා අපි හඳුන්වන්නේ ඊටාම වටින කුසලයක්. ඇතැම් වෙලාවට ලෞකික සම්මාදිට්ඨිය නැති උදවිය මේ උතුම් පින්කම, උතුම් පූජාව පිළිබඳව නිග්‍රහ කරන ආකාරයකට අපි ඇතැම් වෙලාවකට දකිනවා. ඇයි මේ වගේ දේවල් පූජා කරන්නේ? සමහර වෙලාවට නොහොබිනා වචන පාවිච්චි කරනවා, චෛත්‍යයට හැට්ට අඳනවා වගේ කියලා. ඇත්තම වටතිර පූජාව පිළිබඳව තියෙන අනවබෝධය, පූජාවක් කියන්නේ මොකක්ද කියලාවත් තියෙන අනවබෝධය නිසා තමයි මේ වගේ වචන ඇතැම්මයි ප්‍රකාශ කරන්නේ.
පූජාවක් කියලා කියන්නේ අපි හිතෙන් අනුමෝදන් වෙමින් කරන පූජාවක්. වටතිර පූජාවක් කියලා කියන්නේ ඔබ ඒකෙන් බලාපොරොත්තු වෙන අර්ථය බවට පත් වෙන වෙනම දෙයක්. ඒක බුදුරජාණන් වහන්සේ සඳහා කරන උත්තරීතර පූජාවක් විදිහට කරන දෙයක්. ඒ කංචක පූජාවක් පූජා කිරීමෙන් කෙනෙකුට විශාල රක්ෂාවරණ ගුට්ටියක් ලබන්න පුළුවන්කම තියෙනවා ආනිසංස ධර්මයන් විදිහට. රැකවරණය සැලසෙනවා. ඒ වගේම සුගතිගාමී වන්නට පුළුවන් කුසල ධර්මයක් පරිභාවිත කිරීම තුළින්. ඒ කුසලයේ සිද්ධ වෙන්නේ කෙනකෙනාගේ චේතනා සම්පත්තිය අනුව. තමන් ඒ වටතිර පූජාවක් පූජා කරන කෙනෙක් එයාගේ හිතේ ඇති කරගන්නේ පූජාව කරන වෙලාවේදී අලෝභ, අද්වේෂ, අමෝහ සහගත සිතුවිලි සමුදායක්. කුසලයේ කියලා කියන්නේ වටතිරයවත් සෑයවත් නෙමෙයි. ඒ සෑය සඳහා ඔබ වටතිරයක් සකස් කරලා පූජා කරන මොහොතේ ඔබේ සිතේ ඇතිවෙන අලෝභ, ද්වේෂ, මෝහ සහගත සිතුවිලි සමුදාය. එහෙනම් කුසලයේ පිළිබඳව අපි විනිශ්චය කරන්නට ඕනේ වටතිරය දිහා බලලවත් සෑය දිහා බලලවත් නෙමෙයි. ඔබ ඒ වෙලාවේ ඇති කරගත්ත චේතනා සම්පත්තිය දිහා බලලා. අපි මේ පූජාව කරන්නේ බුදුරජාණන් වහන්සේ සඳහා. ඇතම් කෙනෙක් කියනවා ඒ වගේ පූජාවක් කරන වෙලාවක අසරණයෙක් සඳහා ඒ ටික පරිත්‍යාග කළා නම් හොඳයි නේද කියලා. හොඳයි හිතන්නකෝ අසරණයෙක් සඳහා කරන පූජාවක ඔබට කොච්චර ප්‍රමාණයක් හිතෙන් හිතන්න පුළුවන්ද කියලා අසරණ කෙනා පිළිබඳව ඔබට කොච්චර ප්‍රමාණයක් හිතන්න පුළුවන්කම තියනවද? ඔයගොල්ලන්ට හිතන්න පුළුවන්කම තියෙන්නේ මේ මිනිස්යාගේ අසරණතාවය පිළිබඳව විතරයි. ගුණයක් කල්පනා කරන්න පුළුවන්කම නැහැ. එයාගේ තියෙන මහා ගුණස්කන්ධයක් ගැන කල්පනා කරන්න පුළුවන්කමක් නැහැ. හැබැයි වටතිරයක් පූජා කරනකොට, කංචක පූජාවක් කරනකොට ඔයගොල්ලන්ට කල්පනා කරන්න විශේෂ ක්ෂේත්‍රයක් කොච්චර තියෙනවද? බුදුරජාණන් වහන්සේට කරන බුද්ධ පූජාවක්. ඒ බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ගුණයන් උදෙසා කරන පූජාවක් වේවා කියලා ඔබේ සිතේ අනන්ත අප්‍රමාණ සිතුවිලි ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසයි ඒ කුසලය අනන්ත වූ ආනිසංස උපදව ගන්න පුළුවන් දෙයක් කියලා කියන්නේ. ඔබ සිතුවිලි ඇති කරගන්නේ බුදු ගුණයන් ගැන හිතා ඔබේ නුවණේ ප්‍රමාණයට ඒ කුසලයේ බල සම්පන්න දෙයක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා නුවණැත්තෙකුට පින්නතුනි පින කියන දේ කුසලයේ කියන දේ ඕනෑ හැටියට දියුණු කරගෙන කරගන්නට පුළුවන්කම තියෙන දෙයක්. ඒ නිසා කුසලයේහි ඔබත් අප්‍රමාදී වෙන්න ප්‍රඥාවෙන් ඒ දේ හැසිරෙන්න අපිට ඒ දේවල් යහපත පිණිස පවතින දේවල් මිසක අයහපත පිණිස පවතින දේවල් නෙමෙයි. කෙනෙක් හිතනවා පින් කළත් සසර දික් වෙනවා, පව් කළත් සසර දික් වෙනවා. ඒ නිසා පව් කරන්නේ නැහැ වගේම පිනුත් නොකර ඉන්නට ඕන කියලා. ඒක බුද්ධ භාෂිතේ නෙමෙයි පවුත් නොකර ඉන්න කියලා කියන එක. ප්‍රතිඵලය ගැන දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුඤ්ඤ පාප පහිනස්ස නත්ති ජාගරතෝ භයං කියලා එක ගාතාවකදී. ඒ කියන්නේ පින් පව් දෙකම දුරු වුණ කෙනාට මේ ප්‍රහීන වුණ කෙනාට මේ ලෝකේ නිදිවැරීමක් හෝ බයවන්නට කාරණාවක් නැහැ කියලා. මේක අරගෙන සමහර අය වරදවා අරගෙන කතා කරනවා පුඤ්ඤ පාප පහිනස්ස කියලා කිව්වේ පින් කියන එකක් දුරු කරන්න කියලායි කිව්වේ, පව් කියන එකක් දුරු කරන්න කියලායි කිව්වේ කියලා. දැන් මේ කිව්වේ ප්‍රහීන වූ කෙනාට නිදිවැරීමක් හෝ බයවන්නට කාරණාවක් නැහැ කියලා රහතන් වහන්සේගේ තියෙන මට්ටමක් පිළිබඳව කතා කළේ. හැබැයි මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නට උත්සාහවත් වෙන කෙනෙකුට ඒක අදාළ වෙන්නේ නැහැ. දැන් ඔබ මෙහි ඉඳලා කොළඹ යන්නට පිටත් වුණා. කොළඹ නගරය මෙතන ඉඳලා ඇත්තේ නැහනේ. ඔබ මේ මාර්ගයේ පිටත් වෙනකොට මාර්ගයේ දිගට කොළඹ නගරය ඇත්තේ නැහැ. කොළඹ නගරයට ගියාට පස්සේ ඔබට ඒ තැන් හම්බ දකින්න පුළුවන්කම තියෙනවා. ඒ තැන් හමුවට යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ තමයි ප්‍රතිඵලය කියන එක නැතිනම් නිර්වාණය කියන එක අර කොළඹ වගේ නම් මාර්ගය තමයි ඔබ ගමන් කරන දේ අද ඔබේ ජීවිතය තුළ අනුගමනය කරන මේ ප්‍රතිපදාව. එතකොට අර ප්‍රතිඵලයේ තියෙන දේ නිවනට අදාළ ලක්ෂණ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන ඔබ සතුව තියනවා කියලා කෙනෙක් කියනවා නම් ඒක වැරදි. ඒ නිසා මාර්ගය තුල කොතනකදවත් අපි පින්පව් මේ තියෙන හේතු ඔක්කොම දුරු කරන්න ඕනේ කියලා එකක් නැහැ. අකුසල් දුරු කළ යුතුයි. අකුසලයේ දුරු කරනවා වගේම කුසලය පාවිච්චි කළ යුතුයි. කුසලය කිව්වහම ඒක ලෞකික කුසල් සහ ලෝකෝත්තර කුසල් කියන හැම දෙයක්ම ඇතුළත් කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් කුසලස්ස උපසම්පදා කියනකොට
එතනදී වැඩිපුරම අලෝභ, අද්වේෂ, අමෝහ සහගත කුසලයයි ඇති වෙන්නේ. අදහස් කරන්නේ. ඊට පස්සේ දේශනා කරනවා සචිත්ත පරියෝදපන. සචිත්තේ නැතිනම් තමන්ගේ සිත දමනය කර ගැනීම කියලා දෙයක්. අන්නේ සිත දමනය කරගන්න විදිහට අදාළ කරගෙන අපිට ලෝකෝත්තර දර්ශනය පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ලෞකික අර්ථයත් ලෝකෝත්තර අර්ථයත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද බුද්ධ ශාසනයකින් ප්‍රයෝජන ලබන්නේ නිර්වාණය අවබෝධ කරන පිරිස විතරක් නෙමෙයි, ලෞකික ධර්මයන් තුළ හැසිරෙන පිරිසටත් මේ ශාසනයෙන් ප්‍රයෝජන ලබන්න පුළුවන්කම තියෙනවා. පින් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ හැමෝටම සාධාරණ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාව කියන දේ දේශනා කරලා තියෙන්නේ. එනිසා මේ කුසල ධර්ම ඔබේ ජීවිතයට බොහෝ ආශිර්වාදයේ පිණිස පවතින දෙයක්, වටිනා දෙයක්, සැනසෙල්ල පිණිස පවතින දෙයක්. ඔබේ ජීවිතයේ ඕනෑම මොහොතක ඔබට හැමදේම නැති වෙලා යන්න පුළුවන්කම තියෙද්දි කුසල ධර්ම පමණක් ඔබ සඳහා අවශේෂ වෙනවා. ඒක තමයි කුසලයේ තියෙන වැදගත්කම කියලා කියන්නේ. අපි ජීවිතයක ගොඩනගන හැමදේම කෙලවර වෙනවානේ යම් මොහොතක. අපේ මරණයත් සමග ලෙඩවීමත් සමග මේ හැමදේම අපි මොන විදිහට ජීවත් වුණත් ජීවිතේ මොන මට්ටමින් ගොඩනගලා තිබ්බත් එතනින් ඒක කෙලවර වෙනවා. කොච්චර දූ දරුවෝ හිටියත්, ඥාති පිරිවටක් හිටියත්, අපි කොච්චර බලවතෙක් වුණත්, අපි කොච්චර හැකියාව තියෙන කෙනෙක් වුණත්, ධන ධාන්‍ය තිබුණ කෙනෙක් වුණත් ඔබට ලෙඩවීම පරාජය කරන්න පුළුවන් කමක් නැහැ දේවල් වලින්. මරණය පරාජය කරන්න පුළුවන් කමක් නැහැ. අපි ඒක ස්වභාව කොට, ඒ උරුම කොට තමයි ජීවත් වෙන්නේ. අන්න ඒ දේ උරුම කොට ජීවත් වෙනකොට ඒ අපි ගොඩනගපු ලෝකය හැමදාම බිඳිලා යනවා, Taman ඉස්සරහම නැති වෙලා යනවා. හැබැයි පිහිට පිණිස පවතිනවා නම්, පිළිසරණ පිණිස පවතිනවා නම්, පවතින එකම දේ තමයි පින්නතුනේ අපි කරපු කුසල ධර්මයක්. හරියට බුදු පියාණන් වහන්සේ ගැන දේශනා කරන්නේ ගිනිගත් ගෙයකින් යමක් එළියට විසි කර ගන්නවා වගේ කියලා. ගෙයක් ගිනි ගන්නකොට ගේ ඇතුලේ තියෙන දේවල් අපි එළියට විසි කරොත් එහෙම ඇතුලේ ඉන්න කෙනෙකුට පේන්නේ මොකක් වගේ කියලාද? ගෙදරින් එළියට දේවල් විසි කරනවා වගේ කියලා. එළියට යනවා වගේ තමයි පේන්නේ. හැබැයි ගේ පිච්චිලා ඉවර වෙනකොට Tamanට ඉතුරු වෙන්නේ මොනවද? අර එළියට විසි කරගත්ත දේවල් ටික. ඒ වගේ සමහර පින්කම් කරනකොට, කුසල ධර්ම කරනකොට අපිට පේනවා අපිට ජීවිතයට අවශ්‍ය උපභෝග පරිභෝග වස්තු වන්නට පුළුවන්. මේ දේවල් අපෙන් අහිමි වෙලා යනවා. කාලය වන්නට පුළුවන්. ඕනම දෙයක් අපෙන් අහිමි වෙලා යනවා කියලා අපිට පේනවා. හැබැයි අපේ ජීවිතය නැමැති මේ ගෙදර ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ දේවල් වලින් ඇවිලිලා තියෙන්නේ. ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා කියන එක කාගේ ජීවිතයේ ස්වභාවය. ඒ தത്വයටපත් වෙනකොට ඔබ ගොඩනගාගත්ත සියලුම දේවල් ඔබ ළඟ තියාගන්න කියලා හිතපු හැමදේම ඔබට අතහැරෙනකොට ඔබට ඉතුරු වෙලා තියෙන්නේ අද ඔබ අතහැරියා කියලා යමක් කියනවා නම් අන්න ඒ දේ විතරයි. හරියට නොදන්නා පළාතකට යනකොට ඔබ නොදන්නා පළාත තුල උපයා තියෙන පුද්ගල පිරිසක් වගේ, හිත මිතුරන් පිරිසක් වගේ තමයි කුසල ධර්මයේ. පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පානිනං කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. මේ පින් කියන එක පරලෝදිකාටත් ප්‍රතිෂ්ඨාව පිණිස පවතිනවා. ඔබ වෙනත් රටකට යනකොට ඒ රටේ ඇවිල්ලා ඔබ පිළිගන්න පිරිසක් ඉන්නවා වගේ කියලා මේ පින්කම් කියන දේවල්. ඒ නිසා මේ කුසල ධර්මය, ලෞකික කුසලයේ කියන දේ ජීවිතයට වැදගත් වෙනවා. වැදගත් වෙනවා වගේම තමයි අපිට අද ලැබුණ මනුස්ස ජීවිතය පිළිබඳව කල්පනා කරලා බැලුවාම අපිට ඒකේ තවත් දෙයක් දකින්න පුළුවන්කම තියෙනවා. අපේ ලබාගත් මේ මනුස්ස ජීවිතේ ලැබිලා තියෙන්නේ කුසල විපාකයක් නිසා කියලා අපි කිව්වනේ. පිනක් නිසා තමයි ලැබිලා තියෙන්නේ. අපිට වස්තු සම්පත්, මිල මුදල්, ඥාති පිරිවට මේ හැම දෙයක්ම ලැබිලා තියෙන්නේ අපිට කුසල සම්පත්තියක් නිසා. පෙර පිනක් නිසා කළාට මේ දේවල් නිත්‍ය විදිහට ඔබට ඕන විදිහට පවත්වන්න පුළුවන්කම තියෙනවද? බෑ. මේ දේවල් නැති වෙලා යනවා. මේ දේවල් පවත්වා ගන්න අපිට කටයුතු කරන්නට වෙනවා. නමුත් අපි වශයෙන් පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඕනෑම මොහොතක මේ දේවල් වෙනස් වෙලා යන්න පුළුවන්කම තියෙනවා. ඒ දේවල් මොහොතින් මොහොත විපරිණාමයටපත් වෙනවා. අද අපි රැස් කරන යම් පුණ්‍ය ධර්මයක් ඒයින් ලැබෙන විපාකයටත් ඒ ස්වභාවය උරුමයි. දෙවියෙකුට දිව්‍ය ලෝකෙන් චුතවන්නට සිද්ධ වෙනවනේ එක මොහොතකදී හරි. බ්‍රහ්ම ලෝකෙ ගියත් ඒයින් නිදහස් වන්න පුළුවන් කමක් නැත්තේ නෑ.
අන්න ඒ නිසා තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙතනින් පමණක් සීමා වන්නට එපා කියලා. ඒ නිසා අපි ටිකක් කතා කරන්නට ඕනේ. එහෙනම් අපි කළ යුතු දේ මොකද්ද? බුද්ධ ශාසනයකින් අපි ලබාගත යුතු ලබාගත හැකි උත්තරීතර ධර්මලාභයක් තියෙනවා. ඒ ධර්මලාභය තමයි අපි අපේ ජීවිතයට ලං කරගන්නට අවශ්‍ය. අපි කාමාවචර කුසලයන් තුළින් කොච්චර දේවල් කළත් ඒ එකක්වත් අපිට ජාති දුකෙන් මිදෙන්න හේතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ජාති දුක නැති කරන්න ඍජු මාර්ගයක් බවට පත් වෙන්නේ. අන්න ඒ නිසා අද දවසේදී අපිට බුද්ධ ශාසනයකින් ලැබිය හැකි ප්‍රයෝජනෙ අපි ලබන්නට අපි උත්සාහවත් වෙන්නට ඕනේ. එතනදී අපිට මේ ශාසනයෙන් ලබන අග්‍රතම ඵලය අද ලබන්නට පුළුවන්කම තියෙනවා ඒ මාර්ගය අනුගමනය කිරීම තුළ. මොකද්ද අපි බලාපොරොත්තු වෙන අග්‍රතම ඵලය බුද්ධ ශාසනයක් තුළින්? නිර්වාණ අවබෝධය කියලා කියන්නේ ඒ අග්‍රතම ඵලයට. අපි සාමාන්‍යයෙන් මරුණට පස්සේ නිවන් සැප ලැබේවා කියලා කිව්වට මැරිලා නිවන් දැකපු අය නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ ජීවත් වෙන කෙනෙකුට මිසක මැරුණු කෙනෙකුට නෙමෙයි. මේ ජීවත් වෙනකොට තමයි නිවන අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. නිර්වාණය කියලා කියන්නේ නිවන කියලා කියන්නේ මෙතන නැති වෙලා ගිහිල්ලා මොකක් හරි තැනකටපත් වීමක් ගැන කතාවක් නෙමෙයි. ජීවත් වෙනකොටම සියලු දුක නැති කරලා දාලා අවේදිත සුඛයකින් වේදනාවකින් පණවන්නට බැරි තත්වයක තියෙන නමුත් ඊටාම සැප සහගත තත්වයකට තමන්ගේ මනසපත් කර ගැනීම තමයි අපි නිවන් සැප කියලා හඳුන්වන්නේ. ඒක ලබන්න පුළුවන්කම තියෙන්නේ මේ ජීවිතේ මේ ජීවත් වෙන කෙනෙකු විසින්. මේ ජීවත් වෙනකොට තමයි අපි ඒක ලබා ගන්නට අවශ්‍ය වෙන්නේ. ඒක ලබා ගන්නට නම් අපිට අවශ්‍යයි මූලික වශයෙන්ම මොකද්ද? ප්‍රඥාව කියන දේ. නුවණ අවශ්‍යයි. නුවණ නැතිනම් නිර්වාණය අවබෝධ කරගන්නට පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා තමයි පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ ධර්මයේ තියෙන ප්‍රඥාවන්තයන් සඳහා මිසක දුෂ්ප්‍රඥයන් සඳහා නෙමෙයි කියලා. ඒ ප්‍රඥාව කියලා කියන්නේ අපි අධ්‍යාපන මට්ටමින් කොච්චර ඉහළට ගිහිල්ලා ඉන්නවද කියන එක නෙමෙයි ප්‍රඥාව කියලා කියන්නේ. ප්‍රඥාව කියලා කියන්නේ අපිට කොච්චර දුරට අපේ මනස පේන දෙයට ඔබෙන් නුවණක් විදිහට පවත්වන්නට පුළුවන්ද කියන එකයි ප්‍රඥාව කියලා කියන්නේ. ප්‍රඥාව සහ උගත් බව කියන්නේ දෙකක්. උගත් බවයි ප්‍රඥාවන්තකමයි එකක් නම් උගත් මරාගෙන වෙරෙන්න යන්නේ නැහැ. මේ දෙක දෙකක්. ප්‍රඥාවන්තකම කියලා කියන්නේ කෙනෙකුගේ විමර්ශනශීලී නුවණ. එයා යථාර්ථයේ ගවේෂණය කරනවා. ලෝකේ ඇති සැටියෙන් දකින්නට උත්සාහවත් වෙනවා. ඒ නිසාම තමයි පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ කියලා කිව්වේ. මේ ධර්මයේ තියෙන ප්‍රඥාවන්තයින් සඳහා. ඉතින් ප්‍රඥාවන්තයින් සඳහා තියෙන ධර්මයක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා තියෙනවා. ඒ ප්‍රඥාවන්තයින් සඳහා පවතින ධර්මය කියලා අපිට දේශනා කළේ අපේ ජීවිතෙන් පරිබාහිර දෙයක් නෙමෙයි. ලෝකේ කොහේ හරි තියෙන කතාවක් නෙමෙයි අපි තේරුම් ගන්නට තියෙන්නේ. ධර්මය අවබෝධ කරනවා කියලා අපිට අවබෝධ කරන්නට තියෙන්නේ අපි කාගේ ජීවිතවල තියෙන යථාර්ථය. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ ලෝකෙට නොපෙනෙන ඒ ඇත්ත. සාමාන්‍ය ලෝකයකට නොපෙනෙන ඇත්තක් අපිට පෙන්වලා දුන්නා. ඒ සාමාන්‍ය ලෝකයක දකින ක්‍රමය තමයි අනුසෝතගාමී දැක්මක් කියලා කියන්නේ. ඒ අනුසෝතගාමී දැක්ම තියෙන්නේ ලෝකයේහි සැප හොයාගෙන යන විදිහට. ඒ කියන්නේ ලෝකේ අපි කවුරුත් කැමති සැප කියන දේ ලබන්නට, අපි සතුටින් ජීවත් වෙන්න කැමති. අපිට සතුට උපදින්න පුළුවන්කම තියෙන්නේ මොන දේවල් වලින්ද? අපිට පුළුවන් දකින රූප වලින් අපි බලලා සතුට වෙන්න පුළුවන්කම තියෙනවා. අහන ශබ්ද වලින් අහලා අපිට සතුට වෙන්න පුළුවන්කම තියෙනවා. ගන්ධ සුවඳ වලින් අපිට සතුට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. රස විඳලා අපිට සතුට උපද්ද ගන්න පුළුවන්. ස්පර්ශ විඳලා සතුට උපද්ද ගන්න පුළුවන්. ඔන්න අපි සතුට වෙන තැන් ටික. එතකොට අද කාමාවචර සත්වයින් හැටියට අපි හිතින් හිතුවත් හිතන්නේ මෙන්න මේ දේවල් ගැන තමයි. අපි දැකපු, අහපු, විඳපු දේවල් පිළිබඳව අපි කල්පනා කරනවා. එතකොට මේ දේවල් අනුව තමයි අපේ මනස අද මෙහෙවන්නේ. ඔබ හොඳයි කියලා හිතපු රූප තියනවා නම් ඒ රූප ලබා ගන්න ඔබ උත්සාහවත් වෙනවා.
වින්දොත් හොඳයි කියලා හිතපු දේවල් තියෙනවා නම් ඒ දේවල් විඳින්න ඔබ උත්සාහවත් වෙනවා. ඔබ සතුටු වෙන විදිහට මේ ලෝකේ පවත්වා ගැනීම සඳහා අද දවසේදී කල්පනා කරනවා. මේකට තමයි අනුසෝතගාමී ලෝකය කියලා අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අන්නේ අනුසෝතගාමී ලෝකයට වඩා පටිසෝතගාමී දැක්ම අපිට අපේ ජීවිතය තුළ ඇති කරගත යුතුයි. පටිසෝතගාමී දැක්මක් කියලා කිව්වේ ඒක ටිකක් අපිට නුවණින් කල්පනා කරන්නට වෙන දෙයක්. ලෝකයා සාමාන්‍ය මට්ටමින් කියනකොට ධර්මය අවබෝධ කරගන්න කෙනෙක් ඊට වඩා ටිකක් එහාට ගිහිල්ලා වෙනස් ස්වරූපයකින් කතා කරනවා. ලෝකයා කියන රූපේ දිහා බැලුවාම සැප එනවා කියලා. රූපේ දිහා බලලා සතුටු වෙන්න පුළුවන් කියලා කියනවා. හැබැයි පටිසෝතගාමී දැක්මක් අනුගමනය කරන කෙනා කියනවා නෑ රූපේ දිහා බැලුවට රූපයෙන් සතුට ගේන්න පුළුවන් කමක් නැති. ඒක රූපේ පවතින දෙයක් නෙමෙයි. රූපේ ලක්ෂණය අනිත්‍ය ලක්ෂණය. අනිත්‍ය වූ තැනක කවදාවත් සතුට කියන දේ තියෙන්න පුළුවන් කමක් නැහැ. සත්‍යයෙන් ලෝකයා සතුට වෙන්න පුළුවන් කියනකොට ලස්සන සින්දුවක් අහලා අපි සතුට වෙන්න පුළුවන් කියලා අපි ඒ සින්දුවම හොයාගෙන අහලා සතුට වෙන්න හදන තැනක පටිසෝතගාමී දැක්මක් තියෙන කෙනා කියනවා නෑ ශබ්දය තුලින් සතුට එන්නේ නෑ. ශබ්දය කියන එක අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත දෙයක්. යම අනිත්‍ය නම් එතන තියෙන දුක්ඛ ලක්ෂණයක් මිසක සැපගෙන විද්දෙන්න පුළුවන් කමක් ඒකේ නැහැ කියලා. මෙන්න මේ විදිහට පටිසෝතගාමී දැක්මක් තියෙන කෙනා වෙනස් කතාවක් කියනවා. අද අපිට තේරුම් ගන්නට වෙන්නේ පින්නතුනේ ධර්මය අවබෝධ කරනවා කියලා මෙන්න මේ පටිසෝතගාමී දැක්මක් තියෙන කෙනෙකුගේ මානසික මට්ටම පිළිබඳව හඳුනා ගැනීම. අපිට අපේ ජීවිතය පිළිබඳව තමයි මේ ඔස්සේ කල්පනා කරන්නට තියෙන්නේ. අපේ ජීවිතය පිළිබඳව කල්පනා කරනවා කියලා කිව්වේ අපිට සිද්ධ වෙනවා අපි ජීවත් වෙන තැන මොකක්ද කියන එක හරියට විනිශ්චය කරගන්නට. පින්නතුනි ඔබට ඔබ ජීවත් වෙනවා කියලා කියන්නට පුළුවන් වපසරිය ඔබට ඔබ ජීවත් වෙනවා කියලා කියන්නට පුළුවන් තැන මොකක්ද කියලා ඔබ ටිකක් විමසා බැලුවොත් ඔබට පුළුවන් රූපය දකින බවින් කතා කරන්න, සද්ද අහන, ගඳ සුවඳ විඳින, රස ස්පර්ශ විඳින මට්ටමින් අරමුණු දැනගන්න හිතන මට්ටමින් ඔබට මම කියලා කෙනෙක් පිළිබඳව කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ හැරුණකොට වෙනත් දෙයකින් ඔබට කතා කරන්න පුළුවන්කම තියනවද? බැහැ. දැන් මම මෙහෙම උදාහරණයක් කිව්වොත් ඔබට මෙතන අද ඇවිල්ලා මේ විදිහට මේ පින්කමක් කළා කියලා ඔබට ඔප්පු කරලා කාට හරි කියන්න උනොත් ඔයගොල්ලෝ කොහොමද ඒක ඔප්පු කරලා කියන්නේ? ඔයගොල්ලෝ මෙතන හිටියා කියලා ඔප්පු කරන්න උනොත් දැකපු දේවල් කියයි. දැකපු දේවල් Tamand අහපු දේවල් Tamand විඳපු දේවල් දැනගත්ත දේවල් ඒකක්වත් Taman නෙවෙයි. හැබැයි ඔබට ඔබ හිටියා කියලා ඔප්පු කරලා කියන්න උනොත් ඔබට කියන්න වෙන්නේ ওই දැකපු අහපු විඳපු දැනගත්ත දේවල් ටික විතරයි. එතනින් එහාට කිසිම දෙයක් කියන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ පුද්ගලයෝ හිටියා කියලා අපිට ඔප්පු කරන්න වෙන්නේ නැතිනම් මම කියලා දේ පැවතිලා තියෙන මොන දේවල් ටික මතද අපි දකින, අහන, විඳින, දැනගන්න දේවල් ටික මත තමයි අපිට මේ පැත්තේ මම ජීවත් වෙනවා කියන එක පැවතිලා තියෙන්නේ. දැන් ওই පුද්ගලයා ජීවත් වෙනකොට පින්නතුනේ අපිට එකෙන් ඇතිවෙන දෝෂයක් තියෙනවා. මොකද්ද දෝෂය? ওই පුද්ගලයාට සැප දුක විඳින්න පුළුවන්කම තියෙනවා. මම හිටියොත් මට සැප දුක විඳින්න පුළුවන්කම තියෙනවා. මට මගේ ලෝකයක් තියෙනවා නිර්මාණය වෙන. එතකොට මම කැමති විදිහට මේ දේවල් නොතිබෙනකොට අන්නේ පුද්ගලයාට ජීවත් වෙන පුද්ගලයාට දුක් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් ඔය දුක කෙලවර කරන්නට අවශ්‍ය නම් අපිට කිසිම කාලයක ඔය ඉන්න පුද්ගල බව තියාගෙන මේ පුද්ගල බව සංතරපණය කරමින් අපිට මේ දුක නැති කරනවා කියන එක කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. කෙනෙකුට පුළුවන් తాවකාලික උත්සාහ කරන්න. ඒක තමයි අද ඔබ ජීවත් වෙන ජීවිතය තුළ ඔබ කරන්නේ. දුක නැතුව ඉඳීම සඳහා ගන්න උත්සාහය. ඔබ රැකී ආරක්ෂා කරන්නේ, ඔබ කටයුතු කරන්නේ, ඔබ සතුටු වීම සඳහා ජීවිතේ ගොඩක් දේවල් කරන්නේ. හැමදේම දුක නැතුව හොඳින් ජීවත් වෙන්න කියලා. හැබැයි ඒකේ ඔබේ උත්සාහය තියනකම් ඒක කරගන්න පුළුවන්. හැබැයි උත්සාහය නැති වෙනකොට මොකද වෙන්නේ? දුකෙන් ආපහු ආවරණය වෙලා යනවා. ඒක පවත්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක තමයි ලෝකේ ස්වභාවය.
ඒ නිසා අපට ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ ලේසි ක්‍රමය තමයි අපේ හිත හදාගෙන දුක නැති කරන ක්‍රමය. දැන් අපි මෙහෙම කිව්වොත් වචනයක් නිසා එන දුක ඔබට කොච්චර එන්න පුළුවන්කම තියනවද? කෙනෙකුට පුළුවන් ඕගොල්ලන්ට බැනලා දුකක් දෙන්න පුළුවන්කම තියෙනවා. දැන් මම ඕගොල්ලෝ කාට හරි නැගිටවල බොහොම දොස් කිව්වොත් එහෙම බැන්නොත් එහෙම ඕගොල්ලන්ට දුකක් ඇති වෙන්නේ නැද්ද? දුකක් ඇති වෙනවා. එතකොට මේ දුක කාට හරි ඕගොල්ලන්ට දෙන්න පුළුවන්කම තියෙනවා. නිකන් හිතලා බලන්නකෝ වචනයද දුක කියලා. කවුරු හරි කියන වචන ටිකද දුක? නෑ, වචන ටික දුක වෙන්නේ නෑ. මිනිස්සු දෙන්නේ රණ්ඩු වෙවි යන ඕගොල්ලන්ට දුක එනවද? නෑ. හැබැයි ඕගොල්ලන්ට හිතන මේ වචන ටික ඇහෙනකොට මට තමයි බනින්නේ කියලා. දැන් මොකද වෙන්නේ? දැන් දුක එනවා. දැන් වචන ටික අපි කියවනේ බැනුම තුලින් දුක එන්නේ කියලා අපි හිතන්නේ. එහෙම හිතුවට ඇත්තටම බැනුම තුලින්ද දැන් දුක ඇවිල්ලා තියෙන්නේ? නැතිනම් ඒ වචන ටිකෙන්ද? නැතිනම් වචන ටික මට කිව්වා කියලා හිතන කම තුලද අපිට දුක ඇවිල්ලා තියෙන්නේ? දුක ඇවිල්ලා තියෙන්නේ හිතන කම තුලින්. දැන් අපි බැනුම් අහන්න නැතුව ඉන්න කියලා අද උත්සාහවත් වෙන්නේ ලෝකෙම කටවල් අහලානේ. ලෝකෙ ඔක්කොම බැනුම් අහන්න බනින අයගේ කටවල් වහලා බනින්න නැති වෙන්න වැඩ කරලා තමයි අපි අද බැනුම් ඇහිම කියන දුකෙන් නිදහස් වෙන්න උත්සාහවත් වෙන්නේ. ඉතින් අපි ලෝකෙට වහල්ද නැද්ද? ලෝකෙට වහල්. ලෝකේ අපිට සංතරපණය කරන්න සිද්ධ වෙනවා අපේ සතුට වෙනුවෙන්. ඉතින් දැන් ලේසිම වැඩේ ලෝකෙක කටවල් වහන එකද කොහේ හරි ඇහෙන වචන ටිකක් අනුව අපේ හිතේක මගේ කරගන්න මෝඩකමයි කරගන්න. මෝඩකමයි කරගන්න පුළුවන් නම් ඒක ප්‍රායෝගික විසඳුමක්. නැත්නම් ඒක ප්‍රායෝගික විසඳුමක් නෙමෙයි. කටු තියෙන කැලේක යනකොට මුළු කැලේම කටු ටික රැහැලා දාලා ගමන යන්න පුළුවන් කමක් නැහැ. අපිට පුළුවන් කටු ඇනෙන්නේ නැති විදිහට හොඳ සෙරෙප්පු දෙකක් දාගෙන ඒ ගමන යන්න පුළුවන්කම තියෙනවා. මේ ධර්මය කියලා කියන්නේ කටු ඇනෙන්නේ නැති වෙන්න දාගෙන යන හොඳ සෙරෙප්පු දෙකක් වගේ. අපේ ජීවිතවලට කටු ඇනෙනවා, කටු වෙනවා හැම වෙලාවකදීම. ඒ කටු තමයි ඔබට ජීවිතයේ ඇති වෙන දුක, වෙහෙස, විඩාව, ඔබ බලාපොරොත්තු වෙන දේවල්, නොවන දේවල්, ඔය හැම දෙයක් තුළින්ම ඔබට ජීවිතයට ඇති වෙන කටු කණ්ඩක ධර්මයවා. අපි හිතන විදිහට දේවල් වෙන්නේ නැති වෙනකොට ජීවිතේට ඒක දුකක්. ලෝකේ අපි කැමති අය ලෙඩ වෙනකොට, ඒ අය මරණයටපත් වෙනකොට, අකමැති දේවල් සිද්ධ වෙනකොට අපේ ජීවිතේට දුකක්. ওই දේවල් වලින් දුකෙන් මිදෙන්නේ නැතුව අපිට ඉන්න පුළුවන් කමක් නැහැ ඔය ජීවත් වෙන ක්‍රමයට. ජීවත් වෙනවා කියලා කියන්නේම ප්‍රශ්න ටිකකට උත්තර හොයන එක. එහෙමනේ. අපි ජීවත් වෙනවා කියලා කියන්නේම අපි ජීවත් වෙන්නේ ප්‍රශ්න ටිකකට උත්තර හොය හොය. ඉතින් ඔය විදිහට අපි කැලේම කටු රැහැරහ ජීවත් වෙනවට වඩා ලේසි ක්‍රමේ තමයි පින්නතුනේ අපේ හිත හදාගෙන දුකෙන් මිදෙන එක. එනිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ හිත හදාගෙන දුකෙන් මිදෙන්නේ කොහොමද කියලා. හිත හදාගෙන දුකෙන් මිදෙන ක්‍රමය අපිට ටිකක් නුවණින් කල්පනා කරන්න වෙනවා. කොහොමද හිත හදාගෙන දුකෙන් මිදෙන්නේ කියලා. අපිට තේරුම් ගන්නට වෙනවා ඉස්සෙල්ලාම දුක ආවේ කොහොමද කියලා. ජීවිතේට දුක ගලාගෙන එන්නේ පින්නතුනේ ඔබට දුක් වෙන්න දේවල් තිබුණොත්. පළවෙනිම දේ දුක් වෙන්න දේවල් තිබුණොත්. සතුට වෙන්න දේවල් තිබුණොත් ඒත් ඔබට දුක එනවා. ඇයි? ඒක වෙනස් වෙනකොට ඔබට දුක එන නිසා. ඒ නිසා ලෝකේ දුක් වෙන්න දේවල් හෝ සතුට වෙන්න දේවල් කියලා යමක් ඔබට හම්බ වෙනවා නම් ඒ සෑම තැනකම අපි හදලා තියෙන්නේ දුක ඇති කරගන්න හේතු ටිකක් තමයි. අන්න ඒ කාරණාව පිළිබඳව අපි විශ්ලේෂණය කරමු. මොකද්ද ලෝකය හම්බ වෙනවා කියලා කතා කළේ කියලා. මේක ටිකක් ගැඹුරුයි. ඔබ ටිකක් නුවණින් කල්පනා කරන්නට අවශ්‍යයි. ලෝකය හම්බ වෙනවා කියලා කියන්නේ අපි හැම වෙලාවකදීම අපි කටයුතු කරන්නේ අපි සංකල්පමය වශයෙන් ගොඩනගා ගන්න සංකල්පම රාමුවක් ඇතුලේ. අපේ ලෝකයේ තියෙන්නේ සංකල්පමය රාමුවක් තුළ. ඒක කවදාවත් යථාර්ථය නෙමෙයි. ලෝකය කියලා අපි හඳුනාගත්ත දේ, අපි දන්න දේ කවදාවත් යථාර්ථය නෙමෙයි. ඒක අපි හඳුනාගත්ත විදිහ. හේතු ධර්මතා ටික සකස් වෙන විදිහට තමයි අපි ලෝකය කියලා රැවටිලා තියෙන්නේ. හේතු ටිකක් නිසා ඵලයක් උපදිනකොට ඒ ඵලය පිළිබඳව අපි දැකලා තියෙනවා ලෝකේ තියෙන දෙයක් කියලා. ඒක තමයි අපේ ජීවිතේ තියෙන මෝඩකම. දැන් මේ මොකක්ද කියලා අහුවොත් ඔයගොල්ලෝ කාටත් කියන්න පුළුවන් මේක වටාපතක් කියලා. එතකොට මේ වටාපත කියන මේ රූපය ඇත්තටම ලෝකේ තියෙන දෙයද කියලා අහුවොත් ඔබ දෙපාරක් හිතන්න නැතුව කියන ඔව් ඔය තියෙන්නේ කියලා.
ඒක සරයක් උපාසකම්ම කෙනෙක් ඇවිල්ලා ධර්මාසනේ අල්ලලා මැහුවා මේ තියෙන්නේ සාමිනා ශාසනය කියලා. එතකොට අපිට හිතෙන්නේ මේ තියනවා කියන දේ නැතිනම් මේ පේන දේ තුල තමයි අපි කවුරු ජීවත් වෙන්නේ. ඒක තමයි අපි නිර්මාණය කරගත්ත ලෝකය. දැන් අපි හිතන්නට ඕනේ ඔයක ඇත්තම ලෝකෙද කියලා. ඔය නිර්මාණය කරගත්ත ලෝකේ ඇත්තම ලෝකෙද කියලා අපි ටිකක් හිතලා බලන්නට ඕනේ. ඒකට හේතුව තමයි එක වෙලාවකදී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනකොට ස්වාමීනි මේ ලෝකය කියලා කියනවා. මොකද්ද ලෝකය කියන්නේ කියලා අහනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇස ලෝකය, රූපේ ලෝකය, චක්කු විඥානයේ ලෝකය. කන, ශබ්ද, සෝත විඥාන ලෝකය. මේ විදිහටම ආයතන ටික පිළිබඳව ඇස, කන, නාසය, දිව, ශරීරය, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, චක්කු, සෝත, ගාහන, જીවහා, කාය, මනෝ, විඥාන පිළිබඳව දේශනා කරනවා. එහෙනම් ලෝකය කියලා පෙන්වන්නේ මොකද්ද? අපි ඇහැ ගැන තමයි ගොඩක් වෙලාවට කතා කරන්නේ ලේසි නිසා ඔබට තේරුම් ගන්න. එතකොට ඇස පිළිබඳව කතා කරනකොට අන්න ඇහැ ලෝකය කියලා කියනවා. රූපය ලෝකය කියලා කියනවා. හිත ලෝකය කියලා කියනවා. ඇයි? ලෝකය කියලා අපි අසුරු කරන්නේ මේ ධර්ම. ලෝකය කියලා ඔබ අසුරු කරන්නේ මේ ධර්ම. දැන් ඔගොල්ලොන්ට අද ගෙවල් වල ඉඳලා මෙහෙට ආවා කියලා හිතන කම තියනවනේ නේ? එතකොට එහි තිබ්බා කියන කමේ නිමිති ටික එහි ඉතුරු කරලා තමයි අද මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ ටික එහි තියෙනවා. ඕක තමයි අපේ තියෙන ලෝකය. ඔය විදිහටම අපි නිමිති ඉතුරු කරගත්ත ලෝකයක්. ඒකට කියන්නේ නිමිති ලෝකයක් තියෙනවා අපිට. රූපේ පැත්තේ නිමිති තියෙනවා. ඒ රූපේ එළියේ තියෙනවා කියලා. දැන් ආපහු වටාපත පෙන්නනකොට ඔයගොල්ලන්ට ආපහු දකින්න පුළුවන්. ඔයගොල්ලෝ හිතනවා කලින් තිබ්බ වටාපතම ආපහු පෙන්නනවා කියලා. ඒ කලින් තිබ්බ එක නිමිති ඔයගොල්ලෝ ඉතුරු කළා එළියේ. එතකොට මෙන්න මේ විදිහට නිමිති ඇතුලේ ජීවත් වෙන අපිට බුදුරජාණන් වහන්සේ ටිකක් වෙනස් කතාවක් දේශනා කළා. මොකද්ද වෙනස් කතාව? අපිට පෙන්වුවා ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, හිත කියන දේ අනිත්‍යයි කියලා. ඒ කියන්නේ මේ දේවල් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට මේ ධර්මය නැති වෙලා යනවා. අපි කිව්වොත් එහෙම චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. තින්නම් සංගති පස්සෝ. අසත් නිසා රූපයක් නිසා මේ චක්කු විඥානය උපදිනවා. තුන්දෙනාගේ එකතුව ස්පර්ශයයි. එතකොට මෙන්න මෙතන තමයි පින්නතුනි දැන් අපිට ලෝකයේ පිළිබඳව තීරණය කරගන්න වෙන්නේ. දැන් මේ ටික ලෝකය කියලා මේ කියනවා නෙමෙයි. මේ ධර්මතා ටික මත අපි ලෝකය කියන දේ නිර්මාණය කරගන්නවා. ඇයි මේ තුන්දෙනෙකුගේ එකතුවක් වෙච්ච තැනක අපිට පෙනීම කියන දේ ඇති වෙනකොට අපි කියනවා පේන්නේ රූපේ කියලා. දැන් අපි මේ වටාපත කියන දේ අරගෙන කල්පනා කළොත් එහෙනම් ඔබ කියනවා මේ පේන්නේ රූපය කියලා. ඇත්තටම ওই පෙනීම කියන දේ ඔබට රූපයට විතරක් අයිති කරලා දෙන්න පුළුවන්ද? රූපයද දකින්නේ එහෙම නැතිනම් ඇහැට ආපු වර්ණ සටහනද ඔබ දකින්නේ? මේ වස්තුවට පතිත වෙලා ඇහැට ආපු වර්ණ සටහන තමයි දකින්නේ. වර්ණ සටහන විතරක් නෙමෙයි වර්ණ සටහන ගෝචර කරගන්න පුළුවන් විදිහට සකස් වුණ ප්‍රසාදයේ හැකියාව අනුවනේ රූපය දකින්න පුළුවන් නේ. ප්‍රසාදේ වෙනස් වුණොත් මොකද වෙන්නේ? රූපේ වෙනස් විදිහට පේනවා. ලෝකේ වර්ණ අන්ධතාවය කියලා එකක් තියෙනවා. දැන් අපි කිව්වොත් මීමැස්සෙකුට ලෝකේ පේන විදිහයි අපිට ලෝකේ පේන විදිහයි දෙවියෙකුට ලෝකේ පේන විදිහයි එක සමානද? නැහැ. අසමානයි. කාට පේන එකද ඇත්තම ඇත්ත? දැන් අපි කිව්ව කාට පේන වටාපතද හරිම වටාපත පේන්නේ. කාටවත් කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හරියට මේක මේ කණ්ණාඩියක් කතාවක් වගේ. කණ්ණාඩියේ මූණ බලලා තියෙනවන්නේ නේද කවුරු? කණ්ණාඩි පහක් විතර එක ළඟ තියෙන වෙලාවක ඔය කණ්ණාඩි පහෙන් බලන්නකො ගිහිල්ලා මූණ මොකද වෙන්නේ කියලා. එක කණ්ණාඩියක මූණ ටිකක් දිගටි අනෙක් කණ්ණාඩියේ මූණ ටිකක් පළල් එකකට එකක් වෙනස්කම් දකින්න පුළුවන්. දැන් කියන්න බලන්න කොයි කණ්ණාඩියේ මූණද හරිම මූණ කියලා. ඔයගොල්ලෝ කියන්න පුළුවන්ද කොයි කණ්ණාඩියෙන් පෙනෙන මූණද හරිම මූණ කියලා. හරිම මූණ කියන්න වෙන්නේ නැහැ. ඇයි? කණ්ණාඩිය ඇද වෙනකොට රූපේ ඇදට පෙනිලා තියෙනවා. ඒ වගේ දැන් අපේ තියෙන ප්‍රසාදයේ ස්වභාවයට තමයි අපිට රූපය දකින්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් අපි දැකලා තියෙන ඇත්තටම එළියේ තියෙන රූපේද නැතිනම් ප්‍රසාදයේ හැකියාවට අනුව පතිත කරගත්ත දේද අපි රූපය කියලා දැකලා තියෙන්නේ. ප්‍රසාදයට ආපු දේ තමයි අපි දැකලා තියෙන්නේ. දැන් ඔය ඇහැට ආපු රූපය වර්ණ සතහන අපිට කවදාවත් දැනගන්න බෑනේ හිතක් කොතන නැත්තන්නේ. ඇහැ තිබ්බත් බෑ,
ඇහැ කියලා කියන්නේ මේ උපවත් බවක් තියෙනවා. මේ ඇහැ කියලා අපි මේ කියන එක පැත්තේ උපවත් බවක්, කණ්ණාඩියක් වගේ. ඒකට පතිත වෙනවා බාහිර තියෙන ඡායාවන්, වර්ණ සටහන්. එතකොට මෙන්න මේක පතිත වුණ තැනක මෙතන හිත යොමු වෙන්නේ නැත්නම් කොයි වෙලාවකවත් කියන්න බෑ එතන රූපයක් පේනවා කියලා. පෙනීමක් නැහැ. අපිට ඊට වැඩිය ප්‍රඥාවක් තියෙනවා. ප්‍රඥාව අපේ ජීවිතේ වෙලා තියෙනවානේ. ඒ නිසා අපිට කොයි වෙලාවකවත් හිතෙන්නේ නැහැ කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා ඇතුළේ ඉන්න කෙනාව බලලා આવොත් හොඳයි කියලා. ඇතුළේ ඉන්න කෙනාත් එක්ක ගිහිල්ලා hina වෙලා එන්න තිබ්බනම් හොඳයි කියලා ඔබට කවදාවත් හිතෙන්නේ නැහැ. ඇයි ඔබට නුවණක් තියෙනවා. නුවණ ජීවිතේ වෙලා තියෙනවා. කණ්ණාඩි ඉස්සරහට යනකොටම ඒ යන්නේක නිසා ඇතුළේ ප්‍රතිබිම්බේ පේනවා. අයින් වෙනකොටම ඒක ඉවත් වෙලා යනවා. ඔබට ඒ පිළිබඳව නුවණක් තියෙනවා. ඔබේ ජීවිතයේ යෙදුණු නුවණක්. ඒ නිසා ඔබ කවදාවත් අර කණ්ණාඩිය ඇතුළේ පේන ඡායාව ගැන හිත තරහ ගන්න යන්නේ නැහැ. ඒ පිළිබඳව ඔබ කල්පනා කර දැන් මෙතෙන්ට ඇවිල්ලා බලන්න යන්න තිබ්බනම් හොඳයි කී හිතන්නේ නැහැ. ඒ මට්ටමේ නුවණක් තියෙන නිසා. හැබැයි රිලව මෝඩයි කියලා අපි කිව්වට රිලව කරන මෝඩ වැඩේම අපි අපේ ජීවිතය තුලත් ඒ විදිහටම කරනවා. හැබැයි ටිකක් වෙනස්ව. රිලවත් කාම භූමියේනේ. තිරසංගත සතෙක් වුණාට ඒ තිරසංගත සතා කාමාවචර කාම භූමියේ. අපි කාමාවචර සුගතිය වුණාට අපිත් කාම භූමියේනේ ජීවත් වෙන්නේ. ඉතින් ඔක්කොම එක සමාන ගතියක් කොහෙන් හරි තියෙන්න ඕනේ. අපිත් මේ මෝඩකම ඒ විදිහටම කරනවා. අපි කණ්ණාඩිය ඉස්සරහ රැවටෙන්නේ නැති වෙන්න පුළුවන්. ඊට වැඩිය අපි බුද්ධිමත්. හැබැයි ඒ වුණාට අපි රැවටෙන තැන් තියෙනවා. කොහෙද අපි රැවටෙන්නේ? අපි අර රිලව තව කෙනෙක් ඇතුලේ ඉන්නවා කියලා කෙනෙක් ඇතුලේ ඉන්න බවට ඉතුරු කළා වගේ අපි නිමිති ඉතුරු කරනවා. කොහෙද නිමිති ඉතුරු කරන්නේ? ඇහැට රූපයක් පෙනුනට පස්සේ පෙනුන දේ රූපේ පැත්තෙන් දාලා ඒ පැත්තේ තියනවා කියලා හිතනවා. ඒ නිසා තමයි දැන් ඕගොල්ලන්ට gedara එහි තියෙන gedara ගැන කල්පනා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් gedara ගැන කල්පනා කරනවා විතරක් නෙමෙයි, ඒක විතරක් නෙමෙයිනේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් gedara තියෙන නිසා ඔයගොල්ලෝ දැන් මෙතනින් පිටත් වෙලා යනකොට ගෙදෙට්ට යන්න පුළුවන්කම තියෙනවා. වැරදිලාවත් ඔය කය අරගෙන යන්න බැරි තත්ත්වෙට මගදීපත් වුණොත් මොකද වෙන්නේ? මේ කය අරගෙන එතෙන්ට යන්න බැරි තත්ත්වෙටපත් වුණොත් මොකක් හරි වෙලා අන්තිම අරමුණ ඒක වුණොත් එහෙම gedara විඳින්න පුළුවන් මට්ටමකට ඒ වගේ මට්ටමකට ප්‍රතිසන්දි වශයෙන් යනවම තමයි. එතන හේතු යෙදුනොත් ලෝභ දේශ මොහ හේතු අකුසල ටිකක් යෙදුනොත් එහෙම ඔයගොල්ලන්ට පුළුවන් තිරසංගත සතෙක් හරි പ്രേත ජීවිතයකට හරි යන්න. අලෝභ දේශ මොහ කුසල හේතු යෙදුනොත් එහෙම ඔන්න පුළුවන් සුගතියකට යන්න. මිනිස්සෙක් හරි දෙවියෙක් හරි වෙලා ඔන්න සුගතියකට යන්න පුළුවන්කම. දැන් මේක හරි භයානකයි නේ. නිමිති ඉතුරු කරලා තියෙන එක ජීවිතේ වැඩිපුරම තියෙන කුසල නිමිතිද අකුසල නිමිතිද? හොඳයි කියලා ගත්ත ලෝභ දේශ මොහ සහගත නිමිති තමයි ලෝකෙ වැඩිපුර තියෙන්නේ. ඉතින් අපිට අරමුණු කරගෙන යනවා නම් යන්න තියෙන වැඩිපුර හොඳ තැන් එහෙම නෙමෙයි. අන්න ඒ නිසා අපි අප්‍රමාදී වෙන්නට ඕනේ. ওই නිමිති ඉතුරු කරලා තියනවා කියන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා මේ නිමිති නැති කරගන්න අපි අද මහන්සි ගන්නට ඕනේ. කොහොමද අපි නිමිති නැති කරගන්න මහන්සි ගන්නෙ? අපිට සිද්ධ වෙනවා පේන ඇහෙන විඳින දැනගන්න මේ දේවල් වල තියෙන යථාර්ථය පිළිබඳව අපිට කල්පනා කරලා ඒ දේවල් පිළිබඳව අපිට නුවණින් ප්‍රත්‍යක්ෂ කරගන්නට සිද්ධ වෙනවා. පේන දේ තියෙන ඇත්ත මොකද්ද කියලා අපිට බලනකොට අපිට හොඳින් දකින්නට පුළුවන්කම තියෙනවා. පේන දේ තියෙන යථාර්ථය කවදාවත් ඇහැවත් රූපේවත් චක්කු විඥානේවත් නෙමෙයි. තුන්දෙනෙකුගේ එකතුව නිසා හටගත්ත දේ ඒ තුන්දෙනාගෙන් එකක් හරි නැති වෙලා යනකොට නැති වෙලා යනවා. එහෙම නෙනේ තුන්දෙනෙකුගේ එකතුව නිසා නම් මේක හටගෙන තියෙන්නේ. මේකෙන් ඇස නැති වෙයි නම් රූපේ තියෙන්න පුළුවන්ද? බැහැ. රූපේ නැති වෙයි නම් ඇහැ තියෙන්න පුළුවන්ද? බැහැ. මේ තුන්දෙනාගේ එකතුව නිසා නේ මේක හටගත්තා කියලා කියන්නේ. ඇහැ නැත්තම් එළියේ රූප තියෙන බව ඔබට දැනගන්න පුළුවන් කමක් නැහැ. රූපේ නැත්තම් ඇස ඇති බවට දැනගන්න පුළුවන් කමකුත් නැහැ. මේ දෙක එකට එක උපකාරයි. හිත නැත්තම් ඔය මොකක්වත් දැනගන්න පුළුවන්කම නෑ. මේ තුන්දෙනා එකතු වෙච්ච තැනක දැනගන්න දේ තුන්දෙනාගේ නැතිවීමෙන් නැති වෙලා යනවා. අන්න ඒකට කියනවා අපි ඒ ධර්මයන් හටගෙන නැති වෙලා යනවා කියලා. අපි කියන ඒවා සංකත ධර්ම කියලා. සකස් වෙච්ච දේවල්. අපි ඒකට කියනවා අනිත්‍යයි කියලා.
ඇස අනිත්‍යයි කියලා කිව්වේ ඒකට. රූපය අනිත්‍යයි කියලා කිව්වේ ඒකට. ඒ කියන්නේ මේ තියෙන දේවල් කැඩිලා බිඳිලා නැති වෙලා යනවා කියන එක කියන්නම නෙමෙයි ඔය අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඇහි අනිත්‍ය සාක්ෂාත් කරන්න, රූපයේ අනිත්‍ය සාක්ෂාත් කරන්න, චක්කු විඥානයේ අනිත්‍ය සාක්ෂාත් කරන්න අපිට පෙන්වන්නේ ඒක. එතකොට දැන් අපිට ඇසුරු කරන්න නිමිති හම්බ වෙන්නේ නැහැ. දැන් ඕගොල්ලන්ට නිමිති නැහැනේ නේ. කණ්ණාඩිය ඇතුලේ කෙනෙක් ඇති කියලා නිමිති නැහැනේ නේ. නිමිති නැති නිසා මොකද්ද තියෙන්නේ? ඒකේ ඇතුලේ ඉන්න කෙනා බලන්න යනවා කියන මෝඩ වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේ අපිට දැන් හිතට විඥාණයට බාහිර නිමිති හම්බ වෙන්නේ නැත්නම් ඇසුරු කරන්න. ඇස හෝ රූපය හෝ සිත හෝ නිමිති නැත්නම් ඇසුරු කරන්න මොකද වෙන්නේ? නිමිති නැති වෙනකොට අපිට කල්පනා කරලා ප්‍රතිසන්දි වශයෙන් යන්න තැනක් නැති වෙනවා. එතකොට ලෝකේ ඔබට දුක් වෙන්න තැන් තියෙයිද? කල්පනා කර කර බලලා මේ දේ මෙහෙම වුණානේ කියලා දුක උපදින්න තැන් තියෙයිද? දුක් වෙන්න තැන් නැහැ. දුක නැත්තේ දුක ගේන්න තැනක් නැති නිසා. අපි දුක් වෙන්නේ මොනවා ගැනද? අපි දුක් වෙන්නේ සත්පුද්ගල භාවයත් එක්ක ගිහිල්ලා. දරුවා ලෙඩ වුණොත්, දරුවා මැරුණොත්, දරුවා කියන දේ අහන්න නැත්නම්, තව කෙනෙක් බැන්නොත්, ප්‍රිය කෙනෙක්, මනාප කෙනෙක් අපිත් එක්ක අමනාප වුණොත්, අපිට දුක හිතෙන වචන ඇහුනොත් මේ දේවල් එක්ක තමයි අපි ජීවිතේ දුක උපද්දගන්නේ. ඉතින් දැන් දුක උපද්ද ගන්න දෙයක් නැහැ. ඇයි දුක උපද්ද ගන්න දෙයක් නැත්තේ? අපිට අල්ල ගන්න දේවල් නැහැ. නිමිති එළියේ ඉතුරු වෙන්නේ නැහැ. පේන දේ වෙනස් වෙලා නැහැ. පෙනීම කියන දේ වෙනවා. පෙනීම උනාට පේන දේ පැත්තේ නිමිති ඉතුරු කර කර අපි යන්නේ නැහැ. මෙන්න මේ කාරණාව ඊටාම වැදගත් අපිට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ මේ නිමිති ඉතුරු කරන්නේ නැතුව ඉන්න කියලා අපිට දේශනා කරපු මේ කාරණාව. එතකොට යම් කිසි තැනක යම් කෙනෙකුට ඔය රූප, ඇහැ, සිත ඔය පැතිවල නිමිති ඉතුරු වෙලා නම් එයාට අනිවාර්යයෙන්ම ඒ ඔස්සේ පුද්ගල බව ගොඩ නැගෙනවා. ජාතිය සිද්ධ වෙනවා. කෙනෙක් පුද්ගලයෙක් උපදිනවා. කෙනෙක් පුද්ගලයෙක් ඉපදුනහම ඉපදුණු පුද්ගලයාට ඕන තරම් දුක් වෙන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා මේකේ තියෙන යථාර්ථය අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ තමයි මේ හේතු නිසා සකස් වන ධර්මය හේතු නැති වෙනකොට නැති වෙලා යන බව අපි හොඳට වටහා ගන්න අවශ්‍යයි. එතකොට වෙලා තියෙන්නේ මොකද්ද? ලෝකයක් නැහැනේ. දැන් අපි කියවනේ ඇහැ හම්බෙනවා නම්, රූපය හම්බෙනවා නම්, හිත හම්බෙනවා නම් ලෝකය කියලා. දැන් විඥාණයට ඒ දේ අසුරු කරගන්න නිමිති නෑ. හරියට අර කණ්ණාඩිය ඇතුලේ නෑ කියලා අපිට දැන් එකක් ඇති බවට හම්බ වෙන්නේ නෑ වගේ ඉන්නවා කියලා කෙනෙක් පේන්නේ නෑ වගේ අපිට එළියේ තියනවා කියලා රූප පේන්නේ නෑ. මේක දකිනකොට ඕගොල්ලන්ට ඉස්සෙල්ලා දැකපු වටාපත දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඕගොල්ලන්ට නුවණක් තියෙනවා අලුතෙන්ම රූපය කියන දේ පේනවා කියලා. බය වෙන්න එපා. මේකෙන් කියන්නේ මේක වටාපත කියලා දැනගන්න බැරි වෙනවා කියලා එහෙම නෙමෙයි. මෙතන තියෙන දැනගැනීමේ ප්‍රශ්නේ නෙමෙයිනේ. ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? දැනගන්න එළියේ තියෙන දේ කියලා බාහිරට ඒ නිමිති ටික දාලා තියෙන එකේ තමයි ගැටලුව තියෙන්නේ. ඒ නිසා නැති වෙලා තියෙන්නේ දැනගන්න එක නෙමෙයි. දැනගන්න දේ පිළිබඳව නිමිති වශයෙන් එළියේ හැසිරෙන එක තමයි නතර වෙලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට නැති වෙලා තියෙන එක දෙයක්. නැති වෙලා තියෙන්නේ එළියේ තියෙන වටාපත හැබැයි නැති වෙලා තියෙනවා. හැබැයි වටාපත දැනගන්න බැරි වෙලා නෑ. වටාපත දැනගෙන තියෙනවා. වටාපතේ වුණාට වටාපත කියන දේ නුවණින් නැති වෙලා තියෙනවා. එතකොට දැන් රහතන් වහන්සේ නමක් වටාපත තියෙන තැනක මේක ඕගොල්ලෝ ගිහිල්ලා කිව්වොත් මේක ලස්සනයි නේද වටාපත කියලා උන්වහන්සේ කියයි ඕ කියලා. හැබැයි ඕ කියන්නේ උන්වහන්සේට වටාපත කියලා එකක් දකින්න එළිය දෙයක් තිබ්බේ නෑ. හැබැයි මේ විෂම ලෝකේ සමව හැසිරෙනවා. ලෝකයා මේ අනුව කටයුතු කරගෙන යන නිසා උන්වහන්සේත් ඒ අනුව සමව හැසිරෙනවා. පබ්බතට්ටෝ බුහුමට්ටේ දිහිරෝ බාලේ අවික්කති කියලා කියන්නේ හරියට පර්වතයක් උඩ ඉන්න කෙනෙකුට මොකද වෙන්නේ? පල්ලෙහා ඉන්න අයගේ තත්ත්වය පේනවනේ නේ. පල්ලෙහා ඉන්න අය පේනවා. ඒ වගේ ඒ අවබෝධ කරගත්ත යථාර්ථයේ තේරුම් ගත්ත ධීරයන් වහන්සේ බාලයන්ගේ මනසත් ඒ විදිහටම දකිනවා. ඒ නිසා විසම ලෝකේ සමව හැසිරෙන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ ලස්සනයි කියලා කියනෝනේ. පංචසික ඇවිල්ලා සින්දුවක් කියනකොට බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ගීතයක් ගායනා කරනකොට දහම් ගුණ, දුගුණ, සංඝ ගුණ සමාන කරමින් සූර්යච්ච වසා දිව්‍යාංගනාවගේ රූප ශෝභාව ගැන වර්ණනා කරලා වේණා වාදනය කරමින් ගීතයක් ගායනා කරන වෙලාවේදී පංචසිකට බුදුරජාණන් වහන්සේ කියනවා පංචසික ඔබේ වේණා හඬ ගී හඬ ඉක්මවා යන්නේ නැහැ. ගී හඬ ඔබේ කටහඬ
වීණා හඬ ඉක්මවා යන්නේ නැහැ. වීණා හඬ කටහඬ ඉක්මවා යන්නේ නැහැ. මේක බොහොම මිහිරි කියලා. ඒතකොට දැන් ඒක තමයි එයාගේ මනෝභාවය. ඒ මනෝභාවයට අදාළව බුදුරජාණන් වහන්සේ කතා කළා. හැබැයි බුදුරජාණන් වහන්සේට ලෝකයේ තුල ශබ්දයක් නිමිති අනුනිමිති වශයෙන් ඉතුරු කරලා සතුටු වෙන්න තැනක් තිබ්බේ නැහැ. ඒක තමයි විසම ලෝකේ සමව හැසිරෙන්න පුළුවන් කියලා කියන්නේ. දැන් අපිට ඵලයක් තියෙනවා. ඔය කතා කළේ අපිට ඵලයක ලබන්නට පුළුවන් දෙයක් පිළිබඳව. ඒ කියන්නේ මේ ලෝකයෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. ලෝක නිරෝධයක් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔය ගැඹුරු ලෝක නිරෝධය කියන විෂයට අපිට ප්‍රවේශයක් ලබන්න පුළුවන් කමක් නැහැ. ක්‍රමානුකූල ප්‍රතිපදාවක් නැත්නම් ඒක අනුගමනය කරන්න ප්‍රතිපදාවක් නැත්නම් අපිට ඔතෙන්ට යන්න පුළුවන් කමක් නැහැ. තින්නම් සංගති පස්සෝ කිව්වා කියලා මේ තුන් දෙනෙකුගේ එකතුව ඇති කල්ලි තමයි මේක හටගෙන තියෙන්නේ කිව්වා කියලා කොයි වෙලාවකවත් අපිට පුළුවන් කමක් නැහැ. මේක එකපාර ග්‍රහණය කරගෙන අවබෝධය කියන දේ තුළ වාසය කරන්න පුළුවන් කමක් නැහැ. ඊට අනුරූපව අපේ මනස දියුණු වෙන්න අවශ්‍යයි. යන්න ඒකට තමයි බුදුරජාණන් වහන්සේ අපිට මාර්ගයක් දේශනා කරන්නේ. එතෙන්ට යන්න අවශ්‍ය ප්‍රතිපදාවක් දේශනා කරනවා. එනිසා ඔබට ඔබේ ජීවිතයේ යථාර්ථය පිළිබඳව ටිකක් ගවේෂණය කරන්නට වෙයි. ඒ ගවේෂණය කරන්න යනකොට ඔබට දකින්න වෙනවා පළවෙනිම දේ තමයි අද තියෙන මේ නානත්ව සංඥායින් වෙන්න ඕනේ. නානත්ව සංඥා කියලා කිව්වේ දැන් අපිට ලෝකේ වටින නොවටින වස්තු මේ විදිහට හදාගත්ත නානත්වයක් තියෙනවානේ. මේ කෝප්පේ පීරිසිය මේසේ මේ වටාපත් පුතු මිනිස්සු මේ විදිහට හදාගත්ත ගොඩාක් නානත්වයක් තියෙනවා. දැන් ඕගොල්ලෝ විදර්ශනා කරන්න ගියොත් ඕගොල්ලෝ හැම නිමිත්තක් ගානෙම විදර්ශනා කරනවා. ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපිට මේ නානත්ව ලෝකේ ඒකත්වයක් තියෙන්නට ඕනේ. අපිට උදේවැය බලන්න කියලා කිව්වේ ඔය ඉන්න මිනිස්සුන්ගේ සත්තුන්ගේ ගෙවල් දොරවල් ගස්කල් වල නෙමෙයි මොකේද බලන්න කියලා කිව්වේ ස්කන්ධ ධර්මයන්ගේ. එතකොට ස්කන්ධයන් පිළිබඳව නුවණක් ඕගොල්ලන්ට ඉස්සෙල්ලම තිබිලා තියෙන්නට ඕනේ. ස්කන්ධ ධර්මයන් පිළිබඳව පවතින නුවණ. ස්කන්ධ ධර්මයක් ප්‍රකට වෙන්නේ නැතුව අපි දෙයක් අල්ලගත්ත කියලා අරමුණක එල්ලි හිටිය කියලා අපිට මේක සාක්ෂාත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ස්කන්ධ මට්ටම ප්‍රකට වෙන්න ඕනේ. ඒ කියන්නේ රූපස්කන්ධය කියලා කියන්නේ මොකද්ද කියන දේ ප්‍රකට වෙන්න ඕනේ. රූපස්කන්ධය කියන දේ ප්‍රකට කරගත්තාම සියලුම රූපේ යථාර්ථයක තමයි. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් ඔයගොල්ලන්ට දැන් වටාපත මේසේ කියලා නානත්වයක් හම්බ වෙන්නේ අපි දැනගත්ත දේවල් එළියට දාලා බලන තැන නිසානේ. හැබැයි යථාර්ථය මොකද්ද? ඔය හැම තැනක්ම ඇහැට ඒ මොහොතට වර්ණ සටහනක් විදිහට ආපු තැනක් නෙනේ. මේ මොහොතේ වර්ණ සටහනක් විදිහට ඇහැට ස්පර්ශ වෙන දේ. වර්ණ සටහන ඇතුලේ වටාපත් තියනවද? වර්ණ සටහන ඇතුලේ මේස තියනවද? නැහැ. පාට ටික ඇතුලේ ඒ දේවල් නැහැ. වර්ණ රූප ඇතුලේ ඒ දේවල් නැත්තේ නැහැ. වර්ණ රූපයේ ස්වභාවය තමයි අනාත්ම ලක්ෂණය. සතර මහා ධාතු ඇසුරු කරගෙන පවත්නා ලක්ෂණය තමයි වර්ණ රූපේ ස්වභාවය. එතකොට අන්නේ වර්ණ රූපය සතර මහා ධාතුව නිසා පවත්නා වර්ණ සටහන ඇහැට පතිත වෙනවා. ඇහැට පතිත වුණාට පස්සේ ඒ වර්ණ සටහන අපි කියන්නේ දැන් එළියේ තියෙන රූපේ තියෙන පාට ටික කවදාවත් දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඔබ දකින්නේ ඇහැට පැමිණි ආපාතාගම වුණ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආපාතාගමයට පැමිණි. ඇහැට ගැටුණු ඇහැට ආපු වර්ණ සටහන තමයි ඔබ දකින්නේ. ඒ වර්ණ සටහන ඒ ඇහැට ගැටෙන එක එළියේ තියෙන එක නෙමෙයි. ඒ මොහොතේ පැමිණිච්ච එක. එතකොට ඒ ඇහැට ප්‍රසාදයට පතිත වුණ දේ අපිට ඊට පස්සේ සම්මර්ෂණය කරන්න පුළුවන්කම තියෙනවා. අපිට රූපයේ යථාර්ථයේ විදිහට දැන් හම්බ වෙන්නේ මොකද? අර නානත්වය අයින් වෙලා ගිහිල්ලා වර්ණ සටහන කියන බවින් අපිට ප්‍රකට වෙන්න ගන්නවා. ඒකට පුංචි උපක්‍රමයක් තියෙනවා. ඔයගොල්ලෝ ජීවිතේ එක අරමුණක් හැම වෙලාවකදීම විදර්ශනා වශයෙන් මානසිකාරයේ පවත්වා ගන්න තියාගන්න. ප්‍රායෝගිකව මේක භාවිත කරනකොට ඔයගොල්ලන්ට ක්‍රම දෙකක් තේරුම් ගන්න වෙනවා. එකක් පළවෙනි එක තමයි මානසිකාරය, දෙවෙනි එක තමයි මානසිකාරය නිසා උපදින නුවණ කියලා කියන්නේ. මානසිකාරය කියලා කියන්නේ ඔයගොල්ලන්ට අරමුණක් ගැන ඔයගොල්ලන්ට මෙනෙහි කරමින් බලන්න වෙනවා. මෙනෙහි කරමින් බලන්න වෙනකොට ඔයගොල්ලන්ට ලෝකේ ඇති බවට හම්බෙන අරමුණක් එතනින්ම අල්ලගන්න, එතනින්ම අල්ලගෙන ඒකේ අරමුණ පිළිබඳව ඔයගොල්ලෝ සම්මර්ෂණය කරලා බලන්න ඕකට. බලනකොට ඔයගොල්ලන්ට පෙනෙයි අපි බොරුව කියන දේ හදාගෙන තියෙන්නේ කොහොමද කියන එක. එතකොට එතනදී අපිට ප්‍රකට වෙනවා දැන් අපි වටාපත කියන එක කතා කරගෙන ගියොත් එහෙම අපිට ප්‍රකට වෙනවා එතන අපි අනාත්ම වර්ණ සටහන කියන දේ ඊට පස්සේ ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් සම්මර්ෂණය කරගෙන යනකොට වටාපත කියලා හිතුවට
අපිට වටාපත කියලා දෙයක් එළිය දකින්න පුළුවන් කමක් නැහැ. අපිට දකින්න පුළුවන් ඇහැට දකින්න පුළුවන් ඇහැට වැටුණු වර්ණ සටහන විතරයි. වර්ණ සටහනක් ඇහැට ඇවිල්ලා එතන හිත යොමු වුණාට පස්සේ ඇතිවෙච්ච මේ තුන්දෙනාගේ එකතුව නිසා ඇතිවෙච්ච පෙනීම කියන දේ ගැන හිතලා තමයි මම වටාපත කියලා දැනගෙන තියෙන්නේ. ඒ වටාපත කියන දේ තමයි මම ලෝකේ තියනවා කියලා බාහිරට නැවත එළියට දාලා බලලා තියෙන්නේ. ඔන්න අපිට ඒ පිළිබඳ සම්මර්ෂණය කරන්න පුළුවන් ක්‍රමයක් ඒක. අන්න ඒ විදිහට දැන් අපි හිතනකොට අපිට එතන නුවණක් ඇති වෙනවා. නුවණ තමයි ඇහැට පතිත වෙන්නේ වර්ණ සටහන් මාත්‍රයක් කියන එක. දැන් ওই වර්ණ සටහන කියන එක වටාපතට විතරද පොදු? නෑ. කෝප්පේ පේනවා කියන තැන තිබුණෙත් ඒකමයි, මේසෙ පේනවා කියන තැන තියෙනෙත් ඒකමයි. දැන් අර නිමිති ඉක්මවා ගිය නුවණක් අපිට ඇති වෙනවා. නුවණ කියන දේ පාවිච්චි කරන්න ඕනේ. නුවණ තියෙන්නේ පාවිච්චි කරන්න. ඒක තමයි අපි භාවිත කළ යුතු දේ. මානසිකාරයේ අපි නැවත නැවත කරමින් නුවණ ඉපදවිය යුතුයි. නුවණ කියන දේ භාවිත කළ යුතුයි. මම මෙහෙම කිව්වොත් කණ්ණාඩි දෙකක් තියෙනකොට කණ්ණාඩි දෙක දිහා බලාගෙන කණ්ණාඩි දෙක අරගෙන දාගන්නවා. ඇහැට දාගත්තට පස්සෙත් කණ්ණාඩි දෙක දිහා බලන් ඉන්නවද නැතිනම් කණ්ණාඩි දෙකෙන් ලෝකෙ දිහා බලනවද? කණ්ණාඩි දෙකෙන් ලෝකෙ දිහා බලනවා. මානසිකාරය වගේ තමයි කණ්ණාඩි දෙක දිහා බලාගෙන කණ්ණාඩි දෙක ඇහැට දාගන්නවා වගේ. එතකොට නුවණ වගේ තමයි කණ්ණාඩි දෙක දාගත්තට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ අර ලෝකයේ දිහා බලන්න. ඒ වගේ අපිට කණ්ණාඩි දෙක දාගන්නවා වගේ මානසිකාරයේ පවත්වන්න තියෙන එක අරමුණක් අල්ලගෙන අල්ලගත්ත අරමුණ පිළිබඳව අපි හොඳට මානසිකාරය කරලා ස්කන්ධ මට්ටම ප්‍රකට කරගන්නවා. ඊට පස්සේ අපිට මුළු ලෝකය කියලාම ප්‍රකට වෙන්න තියෙන මොනවද? ස්කන්ධ ධර්මතා ටිකක්. එතකොට අපිට ස්කන්ධ ඇතුලේ මේසපුටු වෙන්නේ නෑ. මිනිස්සු පේන්නේ නෑ. ස්කන්ධ ටිකක හට ගැනීමක්, ස්කන්ධ ටිකක වැයවීමක් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අන්න එතනට නුවණ ආවහම නුවණ පාවිච්චි කරන්න ඕනේ හැම තැනකම තියෙන යථාර්ථය. එකින් එකට හිත ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි නුවණ අප්‍රකටව යනවා ටිකකින්. සමහර විට නුවණ අප්‍රකටව යනවා. දැන් බණ අහගෙන ඉන්නකොට කෙනෙකුට තේරෙනවා මේක හරි ඇත්තනේ මේක කියලා. අන්නේ ඇත්තම කියලා හිතෙන ඒක තමයි නුවණ කියලා කියන්නේ. ඒ නුවණ ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ හැම තැනකටම ලෝකේ. හැබැයි පාවිච්චි කරන්න පටන් ගන්න කාලෙදී මොකද වෙන්නේ? නුවණ අප්‍රකටව යනවා ඉක්මනට. එතකොට මොකද කරන්නේ? ආපහු අර මානසිකාරය කරලා නුවණ උපද්දනවා, නුවණ භාවිත කරනවා. ඔය විදිහට මානසිකාරය සහ නුවණ කියන මේ දෙක නැවත මානසිකාරයෙන් නුවණ උපදවමින් භාවිත කරනකොට නුවණ භාවිතයෙන් බොහොම ඉක්මනට ආශ්‍රව ධර්මයන් ක්ෂය කරන්න, ගෙවලා දාන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි ගෙවන්නේ අද ඇහැට පේන රූපේ නිමිති ගෙවනවා කියලා කියන්නේ ඔබ අනන්ත සසරේ ඉඳලා කර්ම රැස් කරගත්තා නම් ඒ හැම දෙයකම තියෙන නිමිති තමයි ඔය ගෙවෙන්නේ. එක එක නිමිත්තට හිත ඉන්නේ නැහැ නේ. අනන්ත සසරේ ඉඳලා අපි කොච්චර අකුසල් කරලා ඇද්ද? මිනිස්සු මරලා ඇද්ද කොච්චර? සත්තු මරලා ඇද්ද කොච්චර? ඒ හැම සතෙකුගෙන්ම ඒ හැම මිනිස්සෙකුගෙන්ම අපි නිදහස් වෙනවා නේ. ඇයි අද නිමිති කියලා අපි එළිය තියෙන බවට හසුරවන්න දෙයක් හම්බ වෙන්නේ නැත්නම් අපිට ලෝකේ හිටපු සතෙක් හරි මිනිස්සෙක් හරි හම්බ වෙන්නේ නැති තැනකට අපේ මනසපත් වෙනවා නම් නිමිති අනුනිමිති වශයෙන් නොහැසිරෙන මනසට කුසල අකුසල කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ තැන් වලිනුත් එක්කම තමයි අපි මිදෙන්නේ. ඒ නිසා අපිට කුසල අකුසල කියන මේ ධර්ම මූලයන්ගෙන්ම මිදෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් අද අනුගමනය කළේ පින් කරන්නෙත් නෑ කියන තැනකින් නෙමෙයි අපි අකුසලේ නතර කළා. මේ විදිහට නුවණක් දියුණු කරගෙන ගියා. නුවණක් දියුණු වෙනකොට පින් පව් කියන දෙයට තියෙන පදනම ඔක්කොම නැති වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට ආයේ කාමාවචර ලෝකෙට, රූපාවචර, අරූපාවචර ලෝකයකට යන්න තියෙන හේතු ඇත්තේ නැති තැනකටපත් වෙලා තියෙනවා. ඒ නිසා මේ වගේ තැනකින් අපිට මේ ධර්මය අල්ලගන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ තැනකින් අපිට මේ පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ටිකක් අහපු අයත් ඇති, නාහපු අයත් ඇති ධර්ම දේශනාවන්. ඉතින් ටිකක් උත්සාහවත් වුණා ඒ නිසා සරල කාරණාවන් ඉඳලා කියන්න. ඉතින් බලාපොරොත්තු වෙන්නේ නැහැ හැම දිනාටම මේක 100%ක්ම මේ විදිහටම තේරෙයි කියලා. ඔගොල්ලෝ වෙනද දැනගෙන හිටියට වැඩිය පොඩ්ඩක් හරි දැනගත්තා නම් ඒකත් ලොකු දෙයක්. මම සාමාන්‍යයෙන් කියන්නේ මොකක්වත්ම තේරුන්නේ නැත්නම් ඒකත් ලොකු දෙයක් කියලා. මොකද ටිකක් තේරුණ කෙනාට වැඩිය මහන්සි වෙන්න ඕනේ. මොකක්වත්ම නොතේරුණා නම් නේද? ඒ මෙච්චර බුද්ධ ශාසනයක් ලැබිලා තියෙනකොට මොකක්වත්ම තේරුන්නේ නැත්නම් වැඩිපුර අප්‍රමාදී වෙන්න ඕනේ. අර කියපු කාරණාවන්ගේ මොකක්වත්ම නොතේරුණ කෙනා. ඒ නිසා ඔබ අප්‍රමාදී විය යුතුයි.
ඒ නිසා මේ කියපු කාරණා අතහැර ගන්න එපා. ඔබේ නිවන් ප්‍රතිපදාවට මේ කියපු කාරණා ටික ඊටාම වැදගත්. ඉතින් මේ කාරණා තව ගැඹුරින් කතා කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් උදෑසනේ ඉඳලා බොහෝ කුසල ධර්ම රාශියකට සහසම්බන්ධ වෙනවා. ඉතින් උදෑසනේ ඉඳලා ඒ කුසලයේ නිරුද්ධ වෙනවා කියලා කියන්නේ මම හිතනවා බොහෝ දුර බැහැර ඉඳලා පාන්දර ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. හැම දිනාටම වෙහෙස ඇති කියලා අපි දේශනාව නතර කළේ. මම දන්නේ නැහැ වෙලාව කීයද කියලා ඔරලෝසුව නතර වෙලා නිසා නැත්නම් මම තව ටිකක් කියාගෙන යනවා. ඉතින් මේ හැම දිනෙකම මේ විදිහට ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුණා. අපි මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. හැම දිනෙකටම බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. අපි කවුරුත් පරක් පෙරක් නොපෙනෙන සසර ගමනක සැරිසරන්නේ. ඉතින් මේ අනවරාග්‍ර සසර ගමනක අපි සැරිසරනකොට ඕනෑ තරම් කර්මගත ජීවිතවලදී අපි කර්ම සකස් කරගෙන ඇති. අද මිනිස්සු හැටියට ඉපදුනාට ඒ එකක්වත් අපිට ආවේ නැති වුණාට භවයෙන් වැහිලා තිබුණාට අපේ හිතේ හැකියාව, කයේ හැකියාවට සීමා වෙලා තිබුණාට මරණාසන්න වෙලාවෙදී මේ කයෙන් හිත මිදෙනකොට නැතිනම් කයේ හැකියාවෙන් අයින් වෙනකොට අනන්ත සසරේ ඉඳලා කරපු දේවල් ඉදිරිපත් වෙන්න පුළුවන්කම තියෙන ඕනම නිමිත්තක් ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ওই දේවල් ඇස්සේ හොඳ දේවල් වලට වඩා වැඩිපුර ඇත්තේ නරක දේවල්. ඒ නිසා අප්‍රමාදී වෙන්න. හිතන්න එපා මේ සසර හොඳ තැනක් කියලා. අපිට ජීවිතයේ ඇති කරගත යුතු ප්‍රධානම දේ තමයි අප්‍රමාදී බව කියලා කියන්නේ. අප්‍රමාදී බව නැත්නම් මේ ජීවිතෙන් කිසිම පළ ප්‍රයෝජනයක් නැහැ. හේතුව තමයි ඔබ හැමදාම මහන්සි වෙන්නේ කිසිම වැඩකට නැති දෙයක්. ඒ කියන්නේ ඒ දේ ඔබට කවදාවත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කමක් නැහැ. මම කියන අඩුම තරමේ ඔබට ඔළුවේ කැක්කුමක් හැදෙන වෙලාවක ඔබට පුළුවන් ද ඔළුවේ කැක්කුමෙන් ටිකක් ඔබට වැඩිපුරම ආදරය කරන කෙනෙක් එක්කවත් බෙදා ගන්න. ඔබේ දරුවත් එක්කවත් ඒක බෙදා ගන්න පුළුවන් ද ඔළුවේ කැක්කුමෙන් ටිකක් ගන්න කියලා. කවදාවත් ඒක කරන්න බැහැ. ජීවත් වෙන්න තියෙන එකෙන් එක තප්පරයක් හොමාරු කරගන්න පුළුවන්, එක පැයක් හොමාරු කරගන්න පුළුවන්. කවදාවත් ඒක කරන්න බැහැ. එච්චර අසරණ තැනක තමයි අපි ජීවත් වෙන්නේ. අපි හැමෝම ජීවත් වෙන්නේ එච්චර අසරණ තැනක. එච්චර අසරණ තැනක ජීවත් වෙන අපි කොච්චර අප්‍රමාදී වෙන්න ඕනද? අපි ගොඩනගපු හැම දෙයක්ම මරණින් මත්තේ නැති වෙලා යන ලෝකේ අපි නැති වෙලා යන දේම ආපහු ගොඩනගනවා කියලා කියන්නේ අපි කොච්චර මෝඩද? ඒ නිසා මේ දේවල් සාරය කියලා හිතන්න එපා. මේ දේවල් හරය කියලා හිතන්න එපා. කොහොම හරි ඔයගොල්ලෝ මේ ධර්ම අවබෝධය කරගන්න උත්සාහවත් වෙන්න. කොහොම හරි ජීවිතේ නිවෙන්න මඟක් හොයාගන්න. ඒ නිවෙන මඟ තරම් වටින දෙයක් බුද්ධ ශාසනයකින් වෙන ලබන්න පුළුවන් කම නැහැ. මේ ලෞකික කුසල ධර්ම අපිට කරගන්න පුළුවන්. ඒ දේවල් කරගන්නවා වගේම මේ නිවෙන මඟ ටිකක් ගවේෂණය කරගෙන ගිහිල්ලා දුකෙන් මිදෙන පැත්තට ඔයගොල්ලෝගේ මනස මෙහෙවන්න. මේ ජීවිතයේ දුක ගැන කතා කළොත් ඔයගොල්ලන්ට ටිකයි කතා කරන්න වෙන්නේ. සසරේ දුක අනන්තයි අප්‍රමාණයි. අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩේ සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩේ වරණරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලාට නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් උදෑසන සිට ඔබ සිද්ධ කරගත්තු ඒ උදෑසන පූජාව වගේම දිලිදු ආරාධිත තත්වයෙන් පෙළෙන 25 දිනක සඳහා රෝධක ලබා දීම, සවස සිදු කළ කප්ප පූජාව, ඒ වගේම මේ ධර්ම දේශනාවෙන් සිදු කරගන්න ලබන සියලු කුසලයන්, ඒ වගේම හෙට උදෑසන වනත් එක් මේ රාත්‍රිය පුරාවටම මහා සෑරදුන් උදෙසා සිදු කරනු ලබන උතුම් ආලෝක පූජාව, මේ සිදු කරගන්න මහා කුසල සම්භාර ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න කවුරුත්. ඒ වගේම අද දවසේදී මේ ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරන්නේ මෛත්‍රී පාරමී සදහම් පදනමේ
නිහාල් ප්‍රේමදාස මහත්මයා ඇතුළු පවුලේ සියලුම ඒ පින්වත් පිරිස ඒ වගේම විශේෂයෙන් මේ කටයුත්ත මේ විදිහට සංවිධානය කරන්නට අපට ආරාධනා කරලා අවශ්‍ය සියලුම කටයුතු මේ විදිහට ඉතාම වෙහෙස වෙලා බොහොම මහන්සියෙන් සංවිධානය කළා අපේ නිර්මා ප්‍රදර්ශනී ජයවීර මහත්මිය ඇතුළු ඒ පින්වත් පිරිස ඒ වගේම අපි විශේෂයෙන් සහ සම්බන්ධ වන පිරිසට සිහිපත් කරනවා තිලානි චම්පිකා දික්වැල්ල ඇතුළු පවුලේ සියලුම දෙනා චම්පිකා ප්‍රේමදාස මැතිතුමා ඇතුළු ඒ සෑම සියලු දෙනාම කුසුමා ගුණවර්ධන මහත්මිය ඇතුළු ඒ පින්වත්තුන් ඒ වගේම CMP චන්ද්‍රපාල මහත්මයා ඇතුළු සම්බන්ධ වන සියලුම පින්වත්තුන් ඒ අපේ සදාතිස්ස ස්වාමීන් වහන්සේගේ පියතුමාණන් ඒ වගේම ධර්ම ග්‍රන්ථ සඳහා මුද්‍රණය සඳහා සහ සම්බන්ධ වන ඒ සියලුම පින්තුණුත් පින්කම සඳහා දායක වුණ සෑම සියලු දෙනාම මේ වෙලාවේදී සිහිපත් කරනවා. ඒ සෑම සියලු දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන් අපි විශේෂයෙන්ම මේ වෙලාවේදී සිහිපත් කරනවා. අපවත් වී වදාළ සංඝ පිටුන් වහන්සේලාට පින් අනුමෝදන් කරන්නට මේ හැම දිනම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නිහාල් ප්‍රේමදාස මහත්මයා ඇතුළු පවුලේ ඒතුමා නමින් මිය පරලෝකීය ඒ සෑම සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. නිර්මා ප්‍රදර්ශනී ජයවීර මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා නමින් මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට ඒ වගේම චම්පිකා ප්‍රේමදාස මහත්මයා නමින් මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට කුසුමා ගුණවර්ධන මහත්මිය නමින් මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට තිලානි චම්පිකා දික්වැල්ල ඇතුළු ඒ පවුලේ සියලු දෙනා නමින් මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට CMP චන්ද්‍රපාල මහත්මයා නමින් මියගිය ඒ පවුලේ සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට DA ඉන්ද්‍රාවතී මහත්මිය නමින් මියගිය ඒ සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට ඒ වගේම පින්කම සඳහා දායකත්වයේ දැක්වූ සියලුම පින්වත් පිරිස් නමින් මිය පරලෝකීය ඥාතීන්ටත් ඒ වගේම ඩී ගුණදාස සිරිවර්ධන මහත්මයාට රනිල් සුරංග ප්‍රනාන්දු මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ධර්ම ග්‍රන්ථ මුද්‍රණය සඳහා සහ සම්බන්ධ වුණ ඒ සෑම සියලු පින්වත් දෙනා නමින් මිය පරලෝකීය මෙලොව වශයෙන් හෝ සාංසාරිකව මිය ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ ඥාතීන්ට මේ පින උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතීනන් හෝතු ගාථාව ශබ්ද නගර කියමින් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ කුසලයේ සඳහා අවකාශය සලසා දෙමින් මේ පින්නතුන්ට සඳහා උපකාර කළ අතිපූජ්‍ය අවසරයි පල්ලේගම හේමරතනාභිදාන නායක මාහිමිපාණන් වහන්සේට ඒ වගේම අතිපූජ්‍ය මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අතිපූජ්‍ය මාංකඩවල රාහුල ස්වාමීන් වහන්සේ නන්දරත්න ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වැඩ සිටින අපේ ගෞරවනීය සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ, සුදස්සී ස්වාමීන් වහන්සේ, ඒ වගේම පදුම පොඩිහාමුදුරන් වහන්සේ ඇතුළු ඒ සියලු මහා සංඝරත්නයට ආශිර්වාද කරන්නටත් නිහාල් ප්‍රේමදාස මහත්මයා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට, නිර්මා ප්‍රදර්ශනී ජයවීර මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාට, චම්පිකා ප්‍රේමදාස මහත්මයා ඇතුළු ඒ පවුලේ සියලුම දෙනාට, කුසුමා ගුණවර්ධන මහත්මිය ඇතුළු සියලුම දෙනාට, නිලානි චම්පිකා දික්වැල්ල ඇතුළු පවුලේ සියලුම දෙනාට, ඒ වගේම අපේ සදාතිස්ස ස්වාමීන් වහන්සේගේ පියතුමා CMP චන්ද්‍රපාල මහත්මයාගේ උපන්දිනයට ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඩී ඉන්ද්‍රාවතී මහත්මියට උපන්දිනයට ආශිර්වාද කරන්නට, ඒ වගේම PR දාස පතිරණ මහත්මයාගේ උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙන සෑම සිළු දෙනාටත් අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ සඳහා දායකත්වයේ දරමින් ඒ සියලුම කටයුතු සිදු කළ මෛත්‍රී පාරමී සදහම් පදන මේ සිළු දෙනාටත්, නිහාල් ප්‍රේමදාස මහත්මයාට, ඒ වගේම නිර්මා ප්‍රදර්ශනී ජයවීර මහත්මියට අපි ආශිර්වාද කරනවා. ඔබ සෑම සිළු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව
චිරජීවනයේ පිණිසම කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැමදෙනාම පින් අනුමෝදන් වන්න. අභිවාදන සීලස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු